ආයිබෝන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයත් එක්ක දුවේ පුතේ ඔබ රැඳිලා ඉන්නේ ගුණාත්මක ආහාර නිෂ්පාදනයක් සඳහා ක්‍රමවේද සැලසුම් කිරීම තමයි පුතේ 9 වන ඒකකයේ මේ වෙනකොට ආදරණීය දුවල පුතාලත් එක්ක අපි 9 වන ඒකකයට අදාළ කොටස් තුනක් 9 වෙනි ඒකකයේ පළවෙනි කොටස දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස සාර්ථකව දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ අපි අද බලාපොරොත්තු වෙන්නේ දුවල පුතාලත් එක්ක 9 වන ඒකකයේ 4 වෙනි කොටස විදිහට පුතේ නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව සොයා බලන්නයි යන්නේ දුවේ පුතේ. ඊට අදාළ සිද්ධාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ නව ආහාරයක් හඳුන්වා දීමේ ක්‍රමවේද කියලා ගත්තාම ඔබ දන්නවා දැන් ඔබේ ප්‍රදේශයට බලන්න දුවේ පුතේ ඔබ ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයට ඔබේ නගරය වෙන්න පුළුවන් ගමක වෙන්න පුළුවන් ඔබ ජීවත් වෙලා ඉන්නේ අර්ධ නාගරික ප්‍රදේශයක වෙන්න පුළුවන් දුවේ පුතේ ඔබ බලන්න මේ බොහෝ අවස්ථාවල ඔබ දැකලා තියෙනවා එහෙම නැත්නම් ඔබ උපකාරක පන්තියකට සහභාගී වෙච්ච අවස්ථාවක හරි ඔබ දැකලා ඇති නගරයට ගිහපු අවස්ථාවක හරි මේ පුද්ගලයන් සමහර කණ්ඩායම් මේ විවිධ මේ ආහාර වර්ගවල නියදි බෙදනවා දරුවනේ ආහාර වර්ගයක් වල නියදි බෙදනවා ඒ කියන්නේ පොඩි සැෂේ පැකට් විදියට ඒවා බෙදන අවස්ථා තියෙනවා ගෙවල් වලට ගිහිල්ලා ඒවා දෙනවා ඒත් එක්කම මේ නිවෙස් වලට ඇවිල්ලා මේ ප්‍රශ්න අහනවා සමීක්ෂණයක් කියලා ඔබ අහලා ඇති කණ්ඩායම් තරුණ කණ්ඩායම් බොහෝ විට තරුණ කණ්ඩායම් ඇවිල්ලා මේ කාන්තා පිරිමි ભેදයකින් තොව මේ කණ්ඩායම් කීප දෙනෙක් ඇවිල්ලා පුතේ මේ ගෙයින් ගෙට ගිහිල්ලා සමහර අවස්ථාවලදී මේ ප්‍රශ්නාවලියක් අහනවා එහෙම නැත්නම් අපි මේ සමීක්ෂණයට ඇවිල්ලා ඉන්නේ ආහාරයක් සම්බන්ධයෙන් දැන් ඒ වගේ මගේ හොඳ මතකයක් තියෙනවා දැන් මේ පීසා වර්ගයක් සඳහා සිදු කරන සමීක්ෂණයක් අලුතෙන් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන පීසා වර්ගයක් සඳහා සමීක්ෂණයක් සිදු කරලා අපේ නිවසට ආවා ඇවිල්ලා දැන් ඒ අහනවා ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා වැඩිපුරම මේ පීසා කණ්ඩ යන්නේ කොයි වගේ කාලවලටද මාසෙකට කී සැරයක් මේ පීසා කණ්ඩ යනවද ඒ වගේ රස මොන වගේවද තෝරගන්නේ කියලා මේ සම්බන්ධ මේ ආහාරයේ සම්බන්ධ සමීක්ෂණයක් කියලා නිවෙස් වලට ගිහිල්ලා මේ අපෙන් ප්‍රශ්නාවලියක් අහනවා වටික් කරගන්නවා ඒගොල්ලෝ ඒ අනුව දැන් මේ අලුත් ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දීමට පෙර පුතේ මේ නව ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දීමට පෙර මෙවැනි සමීක්ෂණ කරනවා දුවේ පුතේ වෙළඳපොළ සමීක්ෂණයක් කරනවා රිසර්ච් එකක් කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ අලුතෙන් නිෂ්පාදනය කරන ආහාරය විශේෂයෙන්ම තෝරාගත් කාණ්ඩ පුතේ වයස් කාණ්ඩ තියෙන්න පුළුවන්. කුඩා ලදරුවන් සඳහා පුතේ කුඩා ළමුන් සඳහා ළමයින් සඳහා නේද පුතේ. ඒ වගේම තරුණ මහලු වැඩිහිටි නේද පුතේ වැඩිහිටි මහලු වයසක අපි ගන්න වයස් සීමාවන් නේද ගර්භණී මව්වරුන් සඳහාද නැත්තම් කිරි දෙන මව්වරුන් සඳහාද කියලා මේ වයස් සීමාවන් බලනවා පුතේ. ඒ වගේම මේ ආහාරවල අන්තර්ගත යුතු දේවල් පිළිබඳව සොයා බලනවා පුතේ. ඒ වගේ හැඩය දැන් ප්‍රශ්නාවලියක් අහනකොට ආහාරයේ හැඩය රසය ස්නැක් එකක්ද බිස්කට් එකක් නම් බිස්කට් එකේ තියෙන්න ඕනේ ස්වභාවයේ වර්ණය දැන් ගොඩාක් වෙලාවට සමහරු කැමති මිරිස් රසත් එක්ක ලුණු රස මිසුණු වෙච්ච රසකට සමහරු පැණි රසට කැමති පැණි රස නැතුව දැන් දියවැඩියා රෝගීන් සඳහා වගේ බිස්කට් එකක් වගේ හදනකොට නේද දැන් දියවැඩියා රෝගීන් සඳහා ජෑම් එකකුත් වෙනවා ඩයබටික් තියෙන අයට සීනි නැතුව දැන් ඒ වගේම මේ සාමාන්‍ය සිසිල් බීම ගත්තාමත් බීම වර්ග කෝලා වර්ගත් වෙනවා sugar free වෙනවා සකසන කැෆේන් වර්ග සකසන ලද පාන වර්ග එහෙම තියෙනවා sugar free වෙනවා ඉතින් මේ විදිහට පුතේ විශේෂයෙන්ම නව ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දීමේදී ඔබ දන්නවා මේ හඳුන්වා දෙන්න කලින් දුවේ පුතේ මේ කටයුතු කරලා බලනවා මේකට තියෙන පූර්ව වෙළඳ ප්‍රචාරණ කරනවා එක සැරයක් මට මතකයි පොල් කිරි එකක් පොල් කිරි නිෂ්පාදනයක් ඒ කියන්නේ පිටිකල පොල් කිරි එකක් පොල් කිරි විශේෂයෙන්ම ඔබ දන්නවා පොල් කිරි විදිහට එනවා පුතේ දියර විදිහට පොල් කිරි නිෂ්පාදනය වෙනවා ඒක පිටිකල පොල් කිරි විදිහටත් එනවා ඒක අපි පිටි ටික අපි අදාළ ආහාර නැත්නම් ජලයත් සමග මිශ්‍ර කරලා අපිට යොදා ගන්න පුළුවන් සමහර කෙලින්ම පොල් කිරි නිෂ්පාදනයක් තියෙනවා. ඉතින් එක සැරයක් මේ මට හොඳට මතක සිදුවීමක් මේ පොල් කිරි පැකට් එකක් පොල් කිරි පවුඩර් එක පැකට් එකක් එන්න කලින් මේ සේරා එනවා කියලා එක වෙළඳ එනවා කියලා වෙළඳාමකින් අදාළ වෙළඳාමකින් සියලුම නගරවල ග්‍රාමීය ප්‍රදේශ අර්ධනාගරික ප්‍රදේශවල තාප්පවල පෝස්ටර් ගහලා ලොකු ප්‍රචාරණයක් දුන්නා. අර සිරස එනවා කියලා කිව්වා වගේ එක සැරයක් අර සිරස එන්න කලින් සිරසේ ලාංඡනය ගහලා ලංකාව පුරාම ඒ වගේ මේ වෙළඳ ප්‍රචාරණ කටයුතු කරනවා. පූර්ව ප්‍රචාරණ කටයුතු සිදු කරනවා දරුවනේ. ඉතින් මේ විශේෂයෙන්ම මේ වෙළඳ පොළ පිළිබඳව සිදු කරන කටයුතු වලදී මේ ආකාරයට මුද්‍රිත මාධ්‍ය ඒ වගේම අපි දන්නවා අනිකුත් ජනමාධ්‍ය හරහා පුතේ දැන් තියෙන නේද සෝෂල් මීඩියා හරහා
සමාජ ජාල මාධ්‍ය ජාල හරහා ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් දැන්වීම ඒ වගේම අපිට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වගේ දේවල් එක්ක මේ යම්කිසි නව ආහාරයක් හඳුන්වා දෙන්න කලින් වෙළඳපොළට හඳුන්වා දෙන්න කලින් පුතේ මෙන්න මෙවැනි ආකාරයේ කටයුතු සිදු කරනවා. ඔබ ඒක හොඳින් දන්නවා. නව බිස්කට් එකක් වෙන්න පුළුවන්, කුරක්කන් කැකර එකක් වෙන්න පුළුවන් පුතේ. අලුත් නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දීමට කලින් පුතේ ඉස්සෙල්ලාම මේවා පිළිබඳව පුතේ වෙළඳපොළ සමීක්ෂණයක් කරනවා. ඉතින් මේ සඳහා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන් වඩාත්ම හොඳ ක්‍රමවේදයක් විදිහට පුතේ. ඒ ප්‍රශ්නාවලියත් එක්ක ආහාරයේ නියැදි ලබා දෙන්න පුළුවන් පාරිභෝගිකයන්ට. ඒ අනුව පාරිභෝගිකයන්ගෙන් ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන් පුතේ. වඩාත්ම කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන ආකාරයේ ප්‍රශ්නාවලියක් සකස් කරලා අහන්න පුළුවන් දුවේ පුතේ. ඊට පස්සේ අපිට මේකේ ක්‍රමවේදයක් තියෙනවා දරුවනේ. අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය කරන්න තියෙනවා. ඒ වගේම මිල සූත්‍රණය කිරීම තියෙනවා දරුවනේ. ඉතින් ඒ අනුව තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් පුතේ ඒ ආකාරයට අලුතින් නව ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දීමේදී ඔබටත් ඔබ අප හැම දෙනාටම මේ අත්දැකීම තියෙනවා. නිවෙස් වලට බොහෝ විට ඔබට මේ අත්දැකීම ඇති. නිවෙස් වලට ඇවිල්ලා මේ සම්බන්ධ මේ ආහාර නිෂ්පාදන වල තත්ත්වයේ සම්බන්ධයෙන් වෙනස් විය යුතු දේවල් සම්බන්ධයෙන් පුතේ මේ සමීක්ෂණ කරන පුද්ගලයන් සමීක්ෂණ කණ්ඩායම් විදියටත් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ මේ සඳහා තොරතුරු එක්රැස් කරගෙන ගිහිල්ලා සමීක්ෂණය කළා. ඒවායේ ප්‍රතිඵල මත තමයි පුතේ ඒ ආහාර නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. නව ආහාරයක් හඳුන්වා දෙනකොට ආහාරයක විනාශකම් සිදු කරනකොට පුතේ ඉතින් ඇත්තටම මේ වගේ දේවල් වලදී මෙන්න මෙවැනි සමීක්ෂණ සිදු කරනවා ප්‍රශ්නාවලියක් අහනවා පුතේ. ඉතින් ඒ කටයුතු විශේෂයෙන්ම සිදු වෙනවා ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දෙනවා කියන අලුතෙන් ආහාරයක් හරියටම දානවා කියන පුතේ අපි නිකන් ගෙදරක කෑමක් හදලා කඩේට දානවා වගේ වැඩක් නෙවෙයි ඒක පුතේ. ගෙදර පෑන් කේක් එකක් හදලා ඉන්දියා ආප්ප ටිකක් තම්බලා කඩේකට දාලා ආප්ප ටිකක් හදලා කඩේකට දානවා වගේ වැඩක් නෙවෙයි. අලුත් ආහාරයක් මාකට් එකට හඳුන්වා දෙද්දි මේක ව්‍යාපාරයක් විදිහට මහා පරිමාණයෙන් සිදු කරනවා නම් පුතේ මේ සඳහා වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කරන්න ඕනේ. වෙළඳපොළ පිළිබඳව පුතේ. ඉතින් ඒ අනුව ඒ කටයුතු සිදු කරලා ඒ සඳහා වඩාත්ම හොඳ ක්‍රමවේද විද්‍යාත්මක මූලධර්ම වලට විද්‍යාත්මක ප්‍රශ්නාවලියක් සකස් කරලා පුතේ ඒවා ඒ අදාළ කාණ්ඩවලට පුතේ පුද්ගල කාණ්ඩවලට ඉදිරිපත් කරලා පුතේ ඉතින් ඒ වගේ තොරතුරු අරගෙන ඒවා විශ්ලේෂණය කරලා පුතේ ඒ අනුව තමයි මේ නිෂ්පාදනය සකස් කර ගැනීම සඳහා ඊළඟ පියවර කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ නව ආහාරයක් විශේෂයෙන්ම අලුතින් ආහාරයක් වෙළඳපොළට ඉදිරිපත් කරනකොට ඊට කලින් පුතේ මේ වෙළඳපොළ පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම පුතේ වෙළඳපොළ සොයා බැලීමක් සිදු කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පුතේ. මේ තුළ ඒ අනුව තමයි මේ නිෂ්පාදනයේ අවම පිරිවැයක් යොදාගෙන සිදු කිරීම සඳහා කටයුතු සිදු යොදන්න ඕනේ. අවම පිරිවැයකින් උසස් ගුණාත්මක නිෂ්පාදනයක් තමයි පුතේ අවසානයේ අවශ්‍ය වෙන්නේ. පාරිභෝගිකයේ රුචිකත්වයේ තියෙන පාරිභෝගිකයාගේ ඉල්ලුම වැඩි නිෂ්පාදනයක් සකස් කරන්නයි වන පුතේ. ඒ සඳහා අඩු පිරිවැයකින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස පුතේ උසස් ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයාට සැපීම තමයි පුතේ අරමුණු කරගන්න ඕනේ. පිරිවැය අඩු වෙන්න ඕනම නිෂ්පාදන කටයුත්තක් සඳහා ඒතකොට තමයි එකෙන් යම්කිසි ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලාභ ඉපීම අරමුණු කරගන්නේ පුතේ. එහෙනම් ඒ සඳහා ඇත්තටම ලාභ ඉපීම අරමුණු කරගෙන කරනකොට මේ ව්‍යාපාරයකදී අපි දන්නවා මේ සඳහා ලාභ අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ. ලාභ අමුද්‍රව්‍ය යොදාගෙන අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ පුතේ. ඒවා සපයා ගැනීමෙන් මේ සිදු කරන නිෂ්පාදනයේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉතා පාරිභෝගිකයාට වැදගත් ගුණාත්මක නිෂ්පාදනයක් සිදු කරන්න ඕනේ පුතේ. ඒ අනුව තමයි මේ ආහාරයේ ඉදිරි වෙළඳපොළ තීරණය වීම සිදු වෙන්නේ. ඉතින් මාකට් එකට අලුතෙන් නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න කලින් පුතේ ඒ ආකාරයේ අපි අනිවාර්යයෙන්ම වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කරන්න ඕනේ. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමවේදයක් විදිහට අපිට මේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමේ සැකසීමේ කතාව මේ කාර්යය සිදු කරන්න පුළුවන් පුතේ. අපි බලමු ක්‍රමානුකූලව මේ කටයුතු කොහොමද සිදු වෙන්නේ අපිට අදාළව අපේ පාඩමට අදාළව කොහොමද කටයුතු කරගෙන යන්නේ කියන ආකාරය බලමු පුතේ. එහෙනම් අපි බලන්න යන්නේ ආදරණීය දුවේ පුතේ මේ නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන්ුයි පුතේ අපි බලන්නේ. රයිට් අපි බලමු. හරි මේ බලන්න. නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද. ආහාර නිෂ්පාදනයේට ප්‍රථම ආහාර සම්බන්ධ රෙගුලාසිය හා තත්වයන් සොයා බැලීම වැදගත්. අන්න බලන්න පුතේ. ආහාර නිෂ්පාදනයක් සිදු කරන්න කලින් මේ ආහාර සම්බන්ධ රෙගුලාසි තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේ ආහාර සම්බන්ධ රෙගුලාසි කියනකොට මට මතක් වුණේ පුතේ 1982 අංක 26 දරන ආහාර පනත. ඔබ අහලා ඇති. මොකද්ද පුතේ මේ ආහාර පනත? බලන්න ඔබට මතකද කියලා. ඔබ දැනටමත් දන්නවා ඇති. ඔබ දැනටමත් ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ? අපිට ඉගෙන ගන්න තියෙනවා 1982 1982 number 26 අංක 26 දරන
අංක 26 දරන අපි ඒකට කියනවා ආහාර පනත. මේක සංශෝධනය වුණා පුතේ 1991 පුතේ මේක සංශෝධිතයි සංශෝධනය වුණා. රයිට් 1991 සංශෝධිත ආහාර පනත. හොඳයි දුවේ පුතේ ඔබ මේ පනත හොයාගෙන විශේෂයෙන්ම ඔබට අධ්‍යයනය කරන්න තියෙන විශේෂයෙන් මෙතනදී අපි ඉදිරියේදී මේ පාඩම මේ ආහාර පනත ගැන කතා කරනවා. මෙතනදී කතා කරන්නේ නැහැ අපි. ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ආහාර පනත හොයාගෙන පුතේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔබ ඒකේ විධි විධාන කියවන්න දුවේ පුතේ ආහාර විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය කිරීම, ආහාර වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම, ආහාර ඇසුරුම් කර්මය සම්බන්ධයෙන් මේකේ සම්බන්ධ තොරතුරු තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේ සඳහා ප්‍රධාන බලධරයා විදියට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පුතේ මේක අපි හඳුන්වන්නේ. ඉතින් ඒ සම්බන්ධව ඔබට අනිවාර්යෙන් ඔබ ස්වයං අධ්‍යයනයක නිරත වෙන්න පුතේ. මේ ආහාර පනත විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ මේ 1991 සංශෝධිත ආහාර පනතයි. ඒකත් විශේෂයෙන් මෙතනදී මතක් කරන්න ඕනේ. රයිට් අපි පාඩමට යමු. එතකොට හොඳට මතක තියාගන්න දුවේ පුතේ. මෙතනදී මේ අලුතින් ආහාරයක් ප්‍රවර්ධනය කරනකොට පුතේ මේ ක්‍රමවේදයේදී ආහාර නිෂ්පාදනයක් අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දීම නැත්නම් මේ අපි කියනවා මේ ආහාරයක් නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමකදී පුතේ විශේෂයෙන්ම අපි මේ කලින් කියවා වගේ මේ ආහාර සම්බන්ධ නීති රෙගුලාසි තියෙනවා පුතේ. රයිට්. එතකොට මේ ආහාරයක් නිෂ්පාදනයේ ප්‍රථම මේ ආහාර සම්බන්ධ රෙගුලාසි හා තත්ත්වයන් තියෙනවා. නීති රෙගුලාසි තත්ත්වයන් තියෙනවා පුතේ. මේ යොදා ගැනීමට සුදුසු දේවල්, ඒ වගේම අනුමත රසකාරක, අනුමත වර්ණක, අනුමත ආහාර ආකලන ද්‍රව්‍ය තියෙනවා පුතේ. ඉතින් මේ මොනවද ආහාර නිෂ්පාදනයේ යොදාගත යුත්තේ, යොදා නොගත යුත්තේ මොනවද, කොහොමද මේ කටයුත්ත සිදු කරන්න ඕනේ කියලා රට තුළ නීතිමය රාමුවක් තියෙනවා පුතේ. ඉතින් ඒක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ආහාර පනතට අනුව තමයි පුතේ විධි විධාන තියෙනවා පුතේ. ආහාර නිෂ්පාදනයේදී වගේම ඒ කටයුතු සිදු කිරීමේදී වෙළඳපොළ සඳහා ප්‍රදර්ශනය කිරීම වගේ කලින් කිව්වා වගේ. ඒක නිසා පුතේ අපි මේ නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමට ප්‍රථම පුතේ මේ ආහාර හා සම්බන්ධ තියෙන මේ නීති හා රෙගුලාසි පිළිබඳව වගේම පුතේ මෙන්න මේ අනපනත් පිළිබඳව සැලකිලිමත් වීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද අපි කරන නිෂ්පාදනය නීතියට පටහැනි වෙන්න බෑ. නීතියට අනුකූල වෙන්න ඕනේ පුතේ. ඉතින් නීතියෙන් තහනම් කරපු නිෂ්පාදනයක් අපිට කරන්න බෑනේ. ව්‍යාපාරයක් පටන් ගන්නවා, ව්‍යවසායයක් පටන් ගන්නවා කියලා නව ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක බිස්කට් එකක් නම් පුතේ. ඒකේ අපි දන්නවා අන්තර්ගත වෙන්න ඕන දේවල් මොනවද? පාරිභෝගික සෞඛ්‍යයට හිතකර දෙයක් වෙන්න ඕන පුතේ. පාරිභෝගික සෞඛ්‍යයට හිතකර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ඉහළ නිෂ්පාදනයක්, හොඳ නිෂ්පාදනයක් අපි සිදු කරන්න නම් පුතේ අපිට මෙන්න මේ තව පවතින තත්ත්වයන් පිළිබඳව සලකා බැලීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒකත් විශේෂයෙන් මුලදීම කියන්න ඕනේ පුතේ. මේ ආහාරයක් නිෂ්පාදනයට කලින් පුතේ ඒ සම්බන්ධ මේ ආහාර සම්බන්ධ රෙගුලාසි හා තත්ත්වයන් සොයා බැලීම අපිට වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා රෙගුලාසි තියෙනවා පුතේ. අනපනත් මගින් සකස් කරන ලද රෙගුලාසි තියෙනවා. නීති හා රෙගුලාසි තියෙනවා. ආහාර නිෂ්පාදනයේ සම්බන්ධයෙන් රයිට් එහිදී අපි විශේෂයෙන්ම මේ ඇසුරුම් ද්‍රව්‍ය ගැන ආහාර ඇසරීම සඳහා ෆුඩ් ග්‍රේඩ් වෙන්න ඕනේ ඇසුරුම් ද්‍රව්‍ය ඒ වගේ දේවල්. ඒ වගේම මේ අමුද්‍රව්‍ය සපයා ගැනීම, ඒ වගේම මේ ආහාර සූත්‍රණය කරන එක පුතේ රයිට් ඒ වගේ දේවල් වලදී අපි සඳහා විශේෂයෙන්ම මේ අපිට මේ රෙගුලාසි පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීමක් සිදු කරන්න වෙනවා පුතේ. තත්ත්වයන් පිළිබඳව මොන වගේ තත්ත්වයන්ද කියන එක පිළිබඳව විශේෂ සොයා බැලීමක් සිදු කරන්න ඕනේ මේ නව ආහාරයක් ප්‍රවර්ධනයට ප්‍රථම නිෂ්පාදනයට ප්‍රථම. එතකොට මොකද මේකට හේතුව තමයි මේ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් මිනිස්සු රෝගී අවස්ථා දක්වන්න පුළුවන්. ඉතින් අපි නොඑක අවස්ථා දන්නවා. විවිධ මාධ්‍යවල එක සැරයක් මට මතකයි මේ මෑතකදී දැන්ට අවුරුදු කිහිපයකට කලින් අවුරුදු 2-3කට කලින් තාත්තා කෙනෙක් මේ බීම බෝතලයක් මෙලදීගෙන ගෙනල්ලා නිවසට ගෙනල්ලා තමන්ගේ ගොඩා දියණියට දුන්න දරුවනේ බීම බෝතලයක්, පැණි බීම බෝතලයක්. රයිට්? යම් කිසි වෙළඳ නාමයක් යටතේ අලුතින් නිෂ්පාදනය කරපු මෙවැනි නිෂ්පාදනයක්. ඒ කියන්නේ මේ අලුතින් වෙළඳපොළේ ඉදිරිපත් කරපු බීම පැණි බීම බෝතලයක්. ඒ කියන්නේ මේ වගේ ෆෘට්ස් පළතුරු මොකුත් දාන්නේ නැහැ. කාබොනේටඩ් වෝටර් තියෙන්නේ. කලරින් තියෙනවා. මේ ඒවට අවශ්‍ය සීනි දාලා තියෙනවා. සකස් කරලා කලරින් අල්මත වර්ණක අනුව තමයි සකස් කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ මේ ආකලන ද්‍රව්‍ය අනුමත ආහාර නිෂ්පාදන සඳහා ෆුඩ් ග්‍රේඩ් වෙන්න ඕනේ පුතේ. අනුමත ද්‍රව්‍ය දාන තමයි මේ රෙගුලාසි වලින් මේ වගේ අනුමැතිය තියෙන්නේ. නමුත් මේ නිෂ්පාදනය තුළ යම්කිසි දෙයක් යම්කිසි අහිතකර ද්‍රව්‍යයක් අන්තර්ගත වෙන්නේ නැති දරියේ මිය ගියා මේ හේතුවෙන්. ඉතින් මෙවැනි දේවල් සාමාන්‍ය අපිට සුලභව අහන්න තියෙන යම් ආහාර පාන වර්ග පුතේ නේද? මේ ආහාර වර්ග පානය කිරීම අනුභව කිරීම නිසා පරිභෝජනය නිසා රෝගී වෙච්ච අවස්ථා වගේම දරුවන් මිය ගියපු අවස්ථා, වැඩිහිටියන් මිය ගියපු අවස්ථා, ඒ වගේම සමහර ආහාර අනුභව කිරීම නිසා සමහර කර්මාන්ත සාවල විශාල සේවක පිරිස් රෝහල් ගත කරපු අවස්ථා නේද? ඔබ අහලා ඇති පාසල් වල සිසුන් ඒ වගේ රෝහල් ගත කරපු අවස්ථා, යාපන ශාලාවල ආහාර අනුභවය නිසා, ඒ වගේම කර්මාන්ත ශාලාවල නේද පුතේ ගාමන් ෆැක්ටරි වල සේවය කරන සේවක සේවිකාවන් ඒ වගේ යාපන ශාලාවලින් ඒ සමහර ආහාර ද්‍රව්‍ය අනුභව කිරීම නිසා, සපයන ලද ආහාර මේ සකසන ලද ආහාර අනුභව කිරීම නිසා
රෝගී වෙච්ච අවස්ථාවන්, ඒ වගේම බොහෝ පිරිස් මිය ගියපු අවස්ථාවන් අපි අහලා තියෙනවා. මේ සමහර ඔය විශේෂයෙන්ම මත්පැන් වර්ග, සමහර විදේශීය මත්පැන් වර්ග වගේ දේවල් අපි ආහාරයට ඇතුළේ කතා කරන්නේ නැහැ විශේෂයෙන්ම. නමුත් මේ පාන වර්ග ගැන කතා කරනකොට ඒවා අපි විශේෂයෙන්ම මත්පැන් වර්ග අනුභව පානය කිරීම නිසාත් මෙවැනි රෝගී වෙච්ච අවස්ථා, මියගිය අවස්ථා අපිට ඕන තරම් අහන්න දකින්න ලැබෙලා තියෙනවා සමාජය තුළ. ඉතින් ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පුතේ. මොකද මේ ආහාර ද්‍රව්‍ය මිනිසාගේ සෞඛ්‍යයට තරජනයක් නොවිය යුතු යුක්තිය. පාන වර්ග වෙන්න පුළුවන්, ආහාර වර්ග, මේ නිෂ්පාදනය කරන දේවල්, පාරිභෝගිකයන් සදා නිෂ්පාදනය කරන ආහාර නිෂ්පාදන විශේෂයෙන් පුතේ මිනිසාගේ සෞඛ්‍යයට තරජනයක් නොවෙන්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිතභාවයේ සුරක්ෂිත වන අන්දමේ තමයි මේ ආහාර නිෂ්පාදන කටයුතු සිදු කරන්න ඕනේ. ඒවට යොදා ගන්නා ද්‍රව්‍ය සකස් කිරීමේදී පුතේ අපි දන්නවා ඒ වගේ සිදුවීම් අනුව මේ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් මිනිස්සු රෝගී වෙච්ච අවස්ථා මේ ආකාරයට අපිට දක්වන්න පුළුවන් පුතේ. ආහාර ආසාත්මිකතා ඇති වෙච්ච අවස්ථා, ආහාර විෂවීම වෙච්ච අවස්ථා අපිට ඕන තරම් කියන්න පුළුවන් පුතේ. මේ නිෂ්පාදිත ආහාර මගින් මෙවැනි රෝගී වෙච්ච අවස්ථා අපිට කියන්න පුළුවන්. බිස්කට් වර්ග, බීම වර්ග, විවිධ සකසන ලද පාන වර්ග, ආහාර වර්ග අනුව නිසා පුතේ කිරියාසිත නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඉතින් මේවා නිසා මිනිස්සු රෝගී වෙච්ච අවස්ථා ගැන අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. අපි සමාජයේ අපිට නිතර මේ මාධ්‍ය හරහා මේවා අහන්න දකින්න ලැබෙන සිදුවීම් විදියට කියන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් අපි අර කියපු මේ නීති ආහාර නිෂ්පාදනයක් සිදු කරන්න කලින් අලුතෙන් මේ පවතින නීති හා රෙගුලාසි පිළිබඳව ආහාර සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඉතින් එතනදී මේ අපිට ආහාර පනතත් වැදගත් වෙනවා දුවේ පුතේ. හරි. එතකොට ඒ වගේම මිලදීගත් ආහාරයක් නිසා සිදු අපහසුතා සම්බන්ධ චෝදනා කළ හැක්කේ කෙසේද? අන්න මෙවැනි දේවලුත් තියෙන්න පුළුවන්. සමහරලාට දැන් ඇත්තටම මේකත් දැන් ඔබ හිතයි මටම තමයි මේ දේවල් වෙන්නේ කියලා නෑ. ඇත්තටම මමත් අත්දැකපු දෙයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා මේක මේ වෙළඳ පොලකට සුපිරි වෙළඳ සැලකට මම එක අවස්ථාවක ගිහිල්ලා එක්තරා නූල්ස් වගේක් මිලදී ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මම බොහෝ විට දරුවනේ අපි බලනවා මේ වගේ නිෂ්පාදිත දිනේ අපි මේ ආහාර තාක්ෂණයේ සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන නිසා දරුවන්ටත් උගන්වනවා. නිතරම මම දරුවන්ට කියන දෙයක් තමයි විශේෂයෙන් පානීය ජල බෝතල් මිලදී ගන්නකොට විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම මේ පානීය ජල බෝතලයක් මිලදී ගන්නකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් නිෂ්පාදිත දිනේ, ඒ වගේම කල්ලිකුත් වීමේ දිනේ, ඒ වගේම කාණ්ඩ අංකයක් තියෙන්න ඕනේ පුතේ. අපි දන්නවා නිතරම අපි කියනවා මේ කාණ්ඩ අංකයක් කරහා අපිට ට්‍රේසබිලිටි එකක් කරන්න පුළුවන් ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍ය වල සිට අවසන් නිෂ්පාදනයේ දක්වාම පුතේ ක්‍රියාත්මක නිෂ්පාදනය කරපු දිනේ, නිෂ්පාදනය කරපු වේලාව, ප්‍රොසෙසින් එක සඳහා ගිහපු වේලාව, රිසීවින් එකේ අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට අමුද්‍රව්‍ය ඇතුළත් කරන ස්ථානයේ හිටපු කට්ටිය, ප්‍රොසෙසින් එකේ හිටපු කට්ටිය, පැකින් එකේ හිටපු කට්ටිය, ස්ටෝරේජ් එකේ හිටපු කට්ටිය, ෆයිනල් ප්‍රොඩක්ට් ස්ටෝරේජ් එකේ, ඩිස්පැච් එකේ හිටපු කට්ටිය, මේ සියලුම දේවල් අපිට මේ ට්‍රේසබිලිටි එකක් කරහා බලා ගන්න පුළුවන්. මේ බාකෝඩ් මොකද්ද? බාකෝඩ් නෙවෙයි පුතේ, කාණ්ඩ අංකේ. අපි කියන බැච් නම්බර් එකක් කරහා බැච් නම්බර් එකක් තියෙන්න ඕනේ පුතේ. ඒ වගේම පානීය ජල බෝතල් අනිවාර්යයෙන්ම සකස් කිරීම සඳහා පුතේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය තියෙන්න ඕනේ. හෙල්ත් මිනිස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න පුතේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචියක් තියෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ස්ථීරවම පානීය ජල බෝතල් සඳහා දරුවනේ SLS ප්‍රමිතිකරණයේ SLS සහතිකය තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මගින් ජල බෝතල් පානය කිරීම සඳහා මේ ජලය බෝතල් කරලා පානය කිරීම සඳහා සුදුසු තත්ත්වය කියන එක සම්බන්ධයෙන් SLS ප්‍රමිතිකරණයක් තියෙන්න ඕනේ පුතේ. SLS සහතිකයක් තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මගින් ලබා ගන්නා ලද පිරිවිතරට අනුව මේ නිෂ්පාදනය සිදු කරගෙන යනවා නම් තමයි මේ SLS සහතිකය ඒගොල්ලෝ නිකුත් කිරීම සිදු කරන්නේ. ඉතින් ඒ වගේ මගේ මිත්‍රයෙක් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන්න පටන් ගන්න එයාට ඒක කරන්න බැරි වුණා. මොකද SLS සහතිකකරණය ලබා ගත්තත් එයාට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ගන්න බැරි වෙලා ඒක හැමම නතර කරා. ඉතින් ඒ වගේ මම කියන්න ගිය දුවේ පුතේ මම සුපිරි වෙළඳ සැලකට ගිහිල්ලා විශේෂයෙන් මේ එක්තරා නූල්ස් වර්ගයක් මිලදීගෙන එතකොට කීපයක් කීපයක් මිලදී අරගෙන ගත්තට පස්සේ මේ ඇත්තටම මම සාමාන්‍ය මුලින්ම බලපියු වගේ කාලෙකුත් මේ දිනේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට තිබේ. ඒ නිසා ඒ වර්ගයෙන්ම දෙක තුනක් කීපයක් මම ගත්තා. පස්සේ ගෙදරට ඇවිල්ලා සකස් කරලා ගෙදර ආහාරයට ගත්තට පස්සේ තමයි ගත්තට පස්සේ එක දවස් අසුරුමක් බලනකොට ඒ අසුරුමේ මේ කල්ලිකුත් වීමේ දිනේ ඉක්මවා ගිහිල්ලා තිබ්බා. ඒට කලින් දින කිහිපයකට කලින් තමයි කල්ලිකුත් වෙලා තියෙන්නේ. ඒ අපි අසුරුම කඩපු නැති නිෂ්පාදනات කීපයක් ඉතුරුලා තිබ්බා. ඒ ටිකත් අරගෙන මම ගිහිල්ලා මම ඒ වෙළඳසැලේ කළමනාකාරීත්වයට දැනුම් දුන්නාට පස්සේ ඒගොල්ලොත් ඒක දැනුවත් වෙලා ඉඳලා නැහැ කියන එක තමයි සාමාන්‍ය එහෙම කියන්නේ වෙළඳසැල් හිමියන්. එතකොට ඒගොල්ලොත් කිව්වේ මේක මේ අඩුක් කරනකොට ඒවා ඒ අදාළ ආයතන සමාගම් වලින් ඇවිල්ලා ඒගොල්ලෝ ඒ අතරතුර මේ කීපයක් ඇතුළට දාන්න ඇති කියලා තමයි ඒගොල්ලෝ සැක කරන්නේ. බොහෝ විට එතකොට ඒගොල්ලෝ ඒවලම කතා කරලා දැනුම් දීලා ඒකට අවශ්‍ය පියවර කටයුතු ගත්තා. බොහෝ විට ඉතින් මේ සුපිරි වෙළඳසැල් වල ඒක වැඩේ කරනවා අඩුයි, කඩවලත් කරන්න බෑ. මොකද මේ කල්ලිකුත් වෙච්ච ඒවා කඩේ තියාගන්නවත් බෑ. පෙට්ටි එක දාලා වෙනම කඩේනුත් අයින් කරන්න ඕනේ. පර්මිස් එක ඇතුළේවත් තියාගන්න අවස්ථාවක් නැහැ. මොකද මේවා විශේෂයෙන්ම
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේවා පරීක්ෂාවට ලක් කරනවා. මේ වගේ මේ නිෂ්පාදන සම්බන්ධ කටයුතු කරන ප්‍රධාන බලධරයා තමයි අපි කියපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එයා යටතේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු මේ පරීක්ෂා කටයුතු සිදු කරන පුද්ගලයන් ආහාර සම්බන්ධ මේ නියදී අරන් ගිහිල්ලා ඒගොල්ලෝ පරීක්ෂා කරනවා. ඊට පස්සේ අලුත් නිෂ්පාදනයක් වෙළඳ පොළට ආවොත් ඒ සම්බන්ධ ඒගොල්ලෝ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවගෙන් පරීක්ෂාවට ලක් කරලා තමයි ඒ වගේ අවස්ථාව දෙන්නේ නිෂ්පාදන කටයුතු සිදු කිරීම සඳහා. ඉතින් අපිටත් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා. ඔබත් එවැනි අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙන කඩවල බොහෝ අනන්තවත් මම මේ ගිහිල්ලා මෙහෙම මේ කල්ලිකුත් වෙච්ච ඒවා තිබිලා කියලා ඒගොල්ලෝ අයින් කරලා තියෙන පානීය ජල බෝතල් වගේම සමහර ආහාර නිෂ්පාදන බිස්කට් නිෂ්පාදන එවැනි අපි මිලදී ගන්න ගිහපුවාම ඒ වගේ මම කියලා ඒගොල්ලෝ අයින් කරපු අවස්ථා තියෙනවා. සමහරව එහෙමම විකුණන අවස්ථා තියෙනවා කපටිකමට හොරකමට. නමුත් ගොඩක් එහෙම අඩුයි. ඒගොල්ලොන්ට ඒක අහු වුණොත් ඒගොල්ලෝ ඒක ඇත්තටම ඒක විශාල නඩුවක් යන කේස් එකක්. ඉතින් ඒක වෙළඳ බලපත්‍ර අවලංගු කරන්න පුළුවන් නඩුවක් යන ප්‍රශ්නයක් වෙනවා. නඩු දාන්න පුළුවන් නීතිමය කටයුතු කරන්න පුළුවන් පුතේ. ඒගොල්ලොන්ට දඩ ගහන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්දී ඉතින් දඩුවම් වලට යටත් වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන සකස් කරනකොට ඒවා පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පුතේ. ඒ වගේම මේ අපි කතා කරේ මේ මිලදීගත් ආහාරයක් නිසා සිදු අපහසුතාව මටත් ඒ වගේම අපහසුතාවයක් සිදු වුණා කල්ලිකුත් වෙච්ච ආහාරයක් මිලදී ගැනීම නිසා. අර මොකද නිෂ්පාදන හොඳ නිෂ්පාදන අතර කීපයක් තිබ්බම අපි ගොඩක් ගන්නකොට වැඩිපුර ගන්නකොට ගන්නවා. ඉතින් අතර මැදට මැදින් දාලා තිබ්බොත් එහෙම කරන්න බෑ. වගේ සමහර පාන වර්ගත් මට ඒ වගේ හමු වෙලා තියෙනවා. ඒ වෙන අවස්ථාවල සමහර බීම වර්ග වලත් කල්ලිකුත් වෙච්ච ඒවා අරගෙන බොහොම බොණ්ඩ කලින් බලලා තියෙනවා. මම අනිවාර්යෙන් ආහාර නිෂ්පාදනයක් හරි බීම එකක් හරි ගත්තොත් අනිවාර්යෙන් නිෂ්පාදිත දිනේ කල්ලිකුත් වීමේ දිනේ බලලාමයි ගන්න. ඔබත් එහෙමම ගන්න අනිවාර්යයෙන්. කඩාගත්ත ගමන් බටයක් දාලා බොණ්ඩ යන්න එපා. අනුභව කරන්න පානය කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම මේ පොඩි දරුවෝ පොඩු ඔගුලෙන් ලංගිලා මල්ල වෙන්න පුළුවන්. ඔබ වෙන්න පුළුවන්. කාට උනත් මේ සෞඛ්‍ය තර්ජන ඇති වෙන්න පුළුවන් පුතේ. ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ආහාර විසවීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම හොඳින් පරීක්ෂා කරලා බලලා පුතේ කල්ලිකුත් වීමේ දිනේ නිෂ්පාදිත දිනේ ඒ දේවල් බලලා මේ වගේ අඩංගු ද්‍රව්‍ය ළමයින් සඳහා හොඳයි. සමහර දේවල් තියෙනවා ළමයින් සඳහා කුඩා ළමෝන අවුරුදු 3ට වඩා ළමයිට වැඩි අඩු දරුවන්ට දෙන්න එපා කියලා තියෙනවා. සමහර පාන වර්ග වගේ දේවල්. ඉතින් සමහර දේවල් දරුවන් සඳහා නිර්දේශ කරන්නේ නැහැ පුතේ. ඒක නිසා මේ වයස් සීමාව මේ සියලුම දේවල් ගර්භණී මව්වරුන් කිරි දෙන මව්වරුන් ඉතින් මේ සියලුම දේවල් බලලා තමයි අපි ආහාරයක් ලේසියට ආවට ගියට පුතේ පරිභෝජනය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී කතා කරනවා මේ අද වන විට මේ ආහාර විෂ වීමට හේතු වෙලා තියෙන දේවල් පුතේ මේ විශේෂයෙන්ම මේ වේලි කාලගුණික තත්ත්වයන් පරිසර තත්ත්වයන් මේ වෙනස් වෙලා තියෙන පාරිසරික දේශගුණික හේතු නිසා ලෝකයේ ඇතිවලා තියෙන මේ ආහාර විෂ වීම වෙන්න පුළුවන් අවස්ථා ගැන ඉස්සරහට අපි කතා කරනවා. මේ ආහාර ආසාත්මිකතාව සහ විෂ වීම කියලා කොටසක් අපි ඊළඟට කතා කරන්න තියෙනවා පුතේ. එතෙන්දී අපි කතා කරනවා දීර්ඝව විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පුතේ මේ මිලදී ගත්ත ආහාරයක් නිසා සිදු වූ අපහසුතාව සම්බන්ධ පුතේ චෝදනා කරන්න පුළුවන් කේසේද කියන එක. ඇත්තටම මේ දේ අපිට කරන්න පුළුවන් පුතේ අනිවාර්යයෙන්ම. මේ දේවල් අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා පුතේ මේ දේවල් අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා මේවා යන්න පුළුවන් පුතේ. එතකොට මෙතනදී මේ සඳහා නඩු පෙරවරීම වගේම මේවා පරීක්ෂා කිරීම, එතකොට මේවාට සිදුවෙච්ච අලාභී පියවා ගැනීම ආදී සියලුම කටයුතු සිදු කරන්න පුළුවන්. ගොඩක් අය දැනුවත් නෑ, දන්නේ නැහැ. ඒ නිසා මේවට නිශ්ශබ්දයෙන් ඔබ නිශ්ශබ්දව සිටිය යුතු නැහැ පුතේ. කෙලින්ම මේවා ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා මේවා අපිට ඉදිරි පියවර ගන්න පුළුවන්. මේවට පාරිභෝගික සේවා අධිකාරිය තියෙනවා පුතේ. සෞඛ්‍ය සේවා සෞඛ්‍ය පෝෂණ සේවා පිළිබඳ අමාත්‍යාංශයක් තියෙනවා පුතේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් මේවට සකස් කරලා තියෙනවා ආහාර පනත මගින්ම විශේෂයෙන්ම මේ සඳහා කටයුතු විධිවිධාන සලස්වලා තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂාව සඳහා. වෙනදාම් මොනවද ප්‍රදර්ශනය කළ යුතුද නොකළ යුතු දේවල් කොයි ආකාරයකට කරන්න කියන එක සම්බන්ධයෙන් පුතේ අනිවාර්යයෙන්ම අපිට මේ සම්බන්ධ අපහසුතාවලදී චෝදනා කිරීමේ හැකියාවක් තියෙනවා ස්ථිර වශයෙන්. ඉතින් මේ සඳහා ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි අවශ්‍ය වෙනවා පුතේ. ඉතින් මේ ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි සකස් කරලා තියෙනවා පුතේ. අපේ රටේ ආහාර පනතක් තියෙනවා. 1982 අංක 26 දරන ආහාර පනත තියෙනවා පුතේ. අපිට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපි ඉදිරියේදී කතා කරනවා මේ 1991 සංශෝධිත ආහාර පනත ගැන කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න දුවේ පුතේ මේ සඳහා ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ. එතකොට එහෙනම් අපිට විශේෂයෙන් මේ සඳහා දරුවනේ මේ කටයුතු කරන්න විශේෂයෙන් නව ආහාරයක් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේද ගැන සලකා බලනකොට කටයුතු කරනකොට දුවේ පුතේ අපිට මේ සඳහා ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි පුතේ අවශ්‍ය වෙනවා. නීති රෙගුලාසි ගැන සොයා බැලීම සලකා බැලීම සිදු කිරීම අත්‍යවශ්‍යයි. right. විශේෂයෙන් කාලයක් අරන් කතා කරලා කිව්වේ මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. විභාගයට අනිවාර්යයෙන්ම අහනවා. ව්‍යුහගත මාදිරී ප්‍රශ්න වල වගේම රචනා මාදිරී ප්‍රශ්න වල බහුවර්ණ මාදිරී ප්‍රශ්න වල පිළිතුරු සැපීමේදී මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න, කරුණු සොයන්න, ආහාර පනත පිළිබඳ ස්වයං අධ්‍යයනයක නිරත වෙන්න අනිවාර්යෙන්ම ඔබට අවධාරණය කරනවා පුතේ මේ ආහාර පනත විශේෂයෙන්ම අපිට අනුමත අපිට නිර්දේශ කරලා තියෙන පුතේ මතක තියාගන්න මේ එක එක ඒවා තෝරගන්න එපා. මේක දැන් 1982 ආහාර පනත කියලා ගහපු ගමන් පනත් එනවා දිගටම. ඒ වගේ අපි වෙන් කරලා තෝරගන්න ඕනේ. අපිට වැදගත් වෙන හොඳට මතක තියාගන්න ඔබ මේ පිළිබඳ ස්වයං අධ්‍යයනය කිරීමේදී මේක ඔබ භාගත කරගන්න. ඔබ මේක ඩවුන්ලෝඩ් කරගන්න.
එතකොට එහෙනම් මොකද්ද පනත අපිට අදාළ එක? පනත තමයි 1982 අංක 26 දරන ආහාර පනත within brackets තියෙන කවුද? මේ 1991 සංශෝධිතය. 1991 සංශෝධිත පනත අපි ගන්න ඕනේ. 1982 අංක 26 දරන ආහාර පනත මතක තියාගන්න. ආහාර පනත 1982 අංක 26 දරන ආහාර පනත. හැබැයි මේක 1991 සංශෝධිත වුණා. සංශෝධිත ආහාර පනත. සංශෝධිතයි. කවද්ද සංශෝධිත 1991 සංශෝධිත පනත තමයි අපිට තාමත් අද වෙනකොට මේ දක්වාම භාවිතා කරන්නේ කටයුතු සිදු කරන්නේ ඒ අනුව තමයි කටයුතු සිදු කරන්නේ. හරි හොඳයි අපි ඉදිරියට යමු දුවේ. හරි එහෙනම් මේ ආහාර පිළිබඳ ප්‍රමිති හා නීති රීති වැදගත් වෙනවා පුතේ. විශේෂයෙන්ම ඒකයි නැවතත් කියන්නේ ආහාර පිළිබඳ ප්‍රමිති වැදගත් වෙනවා පුතේ. ආහාර පිළිබඳ ප්‍රමිති හා නීති රීති වැදගත් වෙනවා පුතේ. ආහාර පිළිබඳ ප්‍රමිති. ආහාර ප්‍රමිති ඉස්සරහට අපි ඉදිරියේදී කතා කරන විශේෂයෙන් මේ ප්‍රමිති හා තත්ත්ව කළමනාකරණ පද්ධති ගැන කතා කරනවා. ආහාර නිෂ්පාදනයේදී මේ HACCP කළමනාකරණ පද්ධතිය විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය සහ අපනයනය සම්බන්ධයෙන් වැදගත් වෙන HACCP කළමනාකරණ පද්ධතිය hazard analysis critical control point. hazard එකක් කියන්නේ පුතේ ජීව විද්‍යාත්මකව හරි භෞතික විද්‍යාත්මකව හරි රසායන විද්‍යාත්මකව හරි මිනිසාට හානි කර වෙන්න පුළුවන් ඒජන්ට් එකක්. ඉතින් මේක අපි hazard analysis critical control point උපද්‍රව විශ්ලේෂණ අවදි පාලන කළමනාකරණ පද්ධතියක් පුතේ. ඒ අනුව පුතේ නිෂ්පාදන කටයුතු මේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ නිෂ්පාදන දැන් අපි කියමු මත්ස්‍ය අපනයනය කරන කර්මාශාලාවක් කියමු අපි. එතකොට මේ බෝට් එකේ ඉඳන් වෙසල් එකේ ඉඳන් ගුවන්තොටුපළට යනකම් මේ අපි දන්නවා මේ කාගෝස් වල මේවා අපි දන්නවා යවන්නේ එයාපෝට් එකට යනකම් ගුවන්තොටුපළට යනකම් මේ ක්‍රියාවලිය පාලනය වෙන්නේ HACCP කළමනාකරණ පද්ධතියෙන්. හැසප් ටීම් එකක් ඉන්නවා පුතේ. ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා. ඒ යටතේ මේ සියලුම සේවකයන් පිළිබඳව දැනුවත් කරලා තියෙන මේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු වෙන්නේ HACCP කළමනාකරණ පද්ධතියට අනුකූලව කියලා. ඉතින් ඒ අනුව හැසප් ඔඩිට් එකක් කරනවා. දැන් අපි අපනයනය කරනවා කියන දරුවනේ ජපානයේ නැත්නම් යුරෝපයේ අපි මත්ස්‍ය නිෂ්පාදන අපේ ලංකාවේ නිෂ්පාදනය කරන ඔරිජින් ඔෆ් ශ්‍රී ලංකා ලංකාවේ ලීඩින් ෂීෆුඩ් කම්පැනි ලෝකයේ පිළිගත්ත ආහාර මුහුදු ආහාර නිෂ්පාදනය සකස් කරන කර්මාන්තශාලා ගණනාවක් තියෙනවා අපේ රටේ. ඉතින් ඒවායි නිෂ්පාදනය කරන මේ ආහාර HACCP කළමනාකරණ පද්ධතියට අනුකූලවයි සිදු කරන්න කියන එක සම්බන්ධයෙන් අපෙන් ඔඩිට් එකක් ඉල්ලුවොත් බැරි වෙලා බයස්ලා අපෙන්. හරි ඔඩිට් එකක් ඉල්ලුවොත් ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝ කියනවා මේ මෙන්න මේ ආයතනයෙන් තමයි ඔඩිට් එක කරන්න ඕනේ කියලා. ලංකාවේ මේ විගණන කරන ආයතන තමයි SGS ලංකා එක තියෙනවා, SLS එක තියෙනවා. ඒ වගේම මේ පරීක්ෂණ සිදු කරන ආයතන තමයි ITI එක වගේ ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එක වගේ. ඒතකොට SGS ලංකා එකේ අපි කියමු යුරෝපීය ශාඛාවේ ලංකාවට දැනුණාන් පස්සේ ලංකාවේ ඒ ආයතනවල ප්‍රධානීන් ඇවිල්ලා ඒ ආයතනවල මේ කටයුතු සිදු කරන ඔඩිට් කරන කට්ටිය ඇවිල්ලා අපිට දැනුම් දෙනවා මෙන්න මේ කාල සීමාවන් තුළ ඔඩිට් එකක් කරනවා. හැසප් ඔඩිට් එකක් කරනවා. ඒ අනුව ඕගොල්ලෝ නිෂ්පාදන මේ දේවල් ලෑස්ති කරගන්න ඒ සඳහා කියලා. ඉතින් එතකොට කර්මාන්තශාලාව මේ නිෂ්පාදන කටයුතු ඒගොල්ලෝ මේ මත්ස්‍යයෙන් අල්ලනු ලබන කැච් කරන ලෝන්ලයින් වෙසල් එකේ ඉඳන් බහුදින යාත්‍රාවල ඉඳලා එයාපෝට් එකට යනකම් මේක මොනිටර් වෙනවා පුතේ. HACCP කළමනාකරණ පද්ධතියෙන් තමයි මොනිටර් වෙන්නේ. ඉතින් ඒ ඔඩිට් එකක් කරලා ඕකේ වුණොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ රිපෝට් එක ඒ ඉල්ලන කන්ට්‍රි එකට යවන්න පුළුවන්. ඒ අපේ බයස්ලට යවන්න පුළුවන්. ඒ කන්ට්‍රි එකට යවන්න පුළුවන්. ඒ වගේම අඩුපාඩුවක් තිබ්බොත් ඒ අඩුපාඩු සකස් කර ගන්න ඕනේ. ඒ සඳහා root cause analysis එකක් කරලා මොනවද මේකට හේතු වෙච්ච අඩුපාඩු ඇති වෙන්න හේතුනේ මොනවද? මොන හේතු නිසාද අඩුපාඩු ඇති වුනේ? අඩුපාඩු වළක්වා ගන්න යොදා ගන්න ක්‍රම යොදා ගනිමින් ඒ නිෂ්පාදනය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු සිදු කරනවා කියන සම්බන්ධයෙන් අපි තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ලේසි කතාවක් නෙවෙයි මේ ආහාර සම්බන්ධයෙන් කතා කරද්දී ඒ සඳහා තත්ත්ව කළමනාකරණ පද්ධති ප්‍රමිති පවත්වා ගන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අපිට මේ SLS ප්‍රමිති සහතිකරණ ආහාර වලට විශේෂයෙන්ම යෝගට් සඳහා ලබා ගන්න පුළුවන්. කිරි නිෂ්පාදන ආහාර සඳහා පානීය ජල බෝතල් සඳහා විශේෂයෙන්ම මේ SLS ප්‍රමිතිය ලබා ගත යුතු අනිවාර්යයෙන්ම ලබා ගත යුතු ආහාර වර්ග තියෙනවා පුතේ. අපි දන්නවා දුඹුරු සීනි, ඒ වගේම උකු කොළ කිරි, ටින් කිරි කියන්නේ උකු කොළ කිරි, උකු කිරි, මිල්ක් මේඩ් වගේ දේවල් උකු කිරි, ඒවා ඒ වගේම දුඹුරු සීනි සඳහා අනිවාර්යයෙන්ම ලබා ගන්න පළතුරු විෂ, පානීය පළතුරු විෂ, යෝගට් අපි යෝගට් වලට බොහෝ විට මේ යෝගට් වලටත් මේවා ලබා ගන්නවා. දුඹුරු සීනි, ටින් සැමන් සඳහා SLS ප්‍රතිකරණය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. දුඹුරු සීනි සඳහා SLS ප්‍රති අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. උකු කිරි සඳහා මේ SLS ප්‍රතිකරණය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඒ SLS ප්‍රතිකරණය ලබා ගත යුතු ආහාර කීපයක් තමයි දුවේ පුතේ මම ඔබට සඳහන් කළේ. හොඳයි. එහෙනම් අපි කෙලින්ම පාඩමට යන්. එහෙනම් ආහාර ප්‍රමිති හා නීති රීති වැදගත් වෙනවා පුතේ. දැන් සමහර ආහාර සඳහා අනිවාර්යයෙන්ම SLS ලබා ගන්න ඕනේ. පානීය ජල බෝතල් නිෂ්පාදනය කරලා අපිට අලෙවි කරන්න බෑ. SLS ප්‍රමිතිකරණය නැත්නම් SLS ප්‍රමිතිය නැත්නම් SLS ප්‍රමිතිකරණ සහතිකය අවශ්‍ය වෙනවා. පානීය ජල බෝතල් අපි අලුතෙන් අලුත් නිෂ්පාදනයක් විදිහට පානීය ජල බෝතල් නිෂ්පාදනය කරනවා නම් දුවේ පුතේ අනිවාර්යයෙන්ම SLS ප්‍රමිතිකරණය තියෙනවා.
රයිට්. ඒ වගේ තවත් අවස්ථාවක් කියලා මේකට යමු. වතුර මම පානීය වතුර බෝතලයක් එක්තරා අවස්ථාවකදී මිලදී ගත්ත අවස්ථාවකදී ඒකේ SLS ප්‍රමිතිකරණය තිබුණේ නැහැ දරුවනේ. ඉතින් ඒක එහෙමම අපිට ප්‍රතික්ෂේප කරා මම මිලදී ගත්තේ නැහැ. එතකොට ඒක ඔබට කෙලින්ම ඔබට වෙළඳ සැලට කියන්න පුළුවන් මේකේ SLS ප්‍රමිතිකරණේ නැහැ. මේකේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලද මේ හෙල්ත් මිනිස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් එක නැහැ. මොකද්ද පානීය ජල බෝතලයක් ඔබ ගද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම SLS ප්‍රමිති කරන සහතිකය තියෙන්න ඕනේ SLS අංකෙත් එක්ක යටින්. ඊට පස්සේ ඊළඟට තියෙන්න ඕනේ පුතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ඒක හෙල්ත් මිනිස්ට්‍රි රෙජිස්ට්‍රේෂන් නම්බර් කියලා තියෙනවා. නිෂ්පාදිත දිනේ, කල්විකුත් වීමේ දිනේ, කාණ්ඩ අංකය ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට අමතරව ලේබල් එක තියෙන්න ඕනේ. දේවල් අපි ආහාර ලේබල් කරන්නේදී කතා කරනවා. රයිට්. හරි පුතේ. එහෙනම් ආහාර ප්‍රමිති හා නීති රීති වැදගත් වෙනවා පුතේ. ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති පාලනය කරන ලබන්නේ ඒ පිළිබඳව සැකසුණු ආහාර පනතක් මගින්. ඒකයි අපි කිව්වේ. ඒ පනත ගැනයි අපි කිව්වේ 1982 අංක 26 දරන ආහාර පනත. ඒක 1991 සංශෝධිතය තමයි දැන් භාවිතා කරන්නේ. එතකොට ප්‍රමිති ආයතනයේ මගින් හඳුන්වා දුන් ප්‍රමිතිද ආහාර පනතේ නීති රීති වලට අනුකූලයි. ඒ ප්‍රමිති ආයතනය මොකක්ද? ප්‍රමිති ආයතනය. ප්‍රමිති ආයතනය කියව කවුද? SLSI. මොකක්ද I කියන්නේ? ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඔගේ SLSI කියලා අපි කියන්නේ. නමුත් අපි S සහතිකය SLS සහතිකය. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්. නිකන් ලබා ගන්න බෑ. අපි නිම්බාණ්ඩයක් හෝ ඒ වගේම ආහාර නිෂ්පාදන නිම්බාණ්ඩයක් හෝ නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා අපි SLS ප්‍රමිතිකරණයක් ලබා ගන්නවා නම් ඒ සඳහා අපිට පියවර අපි අනුගමනය කළ යුතු පියවරයන් තියෙනවා. මුලින්ම අපි නිම්බාණ්ඩයක් සඳහා නම් අපි අදාළ පිරිවිතර ඒ ප්‍රමිති ආයතනයෙන් ලබා ගන්න ඕනේ. ඒ අනුව අපි නිෂ්පාදන කටයුතු සිදු කරන්න ඕනේ. අපි වෙනත් පරීක්ෂණ ආයතනයක් ලවා මේ කටයුතු ඒ පිරිවිතරට අනුකූලව සිදු වෙනවද කියලා පරීක්ෂා කරලා බලා ගන්න ඕනේ. අඩුපාඩු තිබ්බොත් සකස් කර ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපිට මේක සහතිකය සඳහා ඉල්ලුම් කිරීම සිදු කරන්න පුළුවන්. ඒවා මේ මුදල් වලට යටින් සල්ලි දීලා එහෙම කරන්නේ අනිවාර්යෙන් මේ විදිහටම ඒ කටයුතු සිදු වෙන්න ඕනේ. විශේෂයෙන් මගේ මිත්‍රයෙක් මේකත් විශේෂයෙන් කියන්න ඕනේ මේකත් මේ ආහාර සම්බන්ධ මේ දෙයක් නෙවෙයි මේක යකඩ නිෂ්පාදනය කරන ආයතනයක් පටන් ගත්තා. ඒගොල්ලෝ කරේ මේ අබිලි යකඩ එකතු කරලා. රයිට් අබිලි යකඩ එකතු කරලා ඔබේ නිවස් වලටත් ඉන්නේ පරණ යකඩ ගන්නවා බැටරි ගන්නවා ඇලුමිනියම් ගන්නවා කියලා නේ යකඩ එකතු කරගන්න ඉන්නේ නිවස් වලටත් ඉන්නේ අබිලි යකඩ එකතු කරගන්නේ දරුවෝනේ. පරණ අර මේ නේද ඇලුමිනියම් ද්‍රව්‍ය එකතු කරගන්නවා. ඉතින් කොප තම ද්‍රව්‍ය එකතු කරගන්නවා. පරණ යකඩ එකතු කරනවා. මේ පරණ යකඩ එකතු කරලා ගිහලා මොකද කරන්නේ කියලා ඔබ දන්නවද? මේක උණු කරනවා. යකඩ උණු කරලා යපස් උණු කිරීම උණු කරලා දරුවෝනේ මේවා යකඩ ඒ පරණ යකඩ උණු කරලා ඒ වගේ මේ යකඩ කම්බි හදනවා. කම්බි තාමත් වෙන අධිකයි නේ යකඩ කම්බි. ඉතින් මේ විදිහට නිෂ්පාදනය කරා මගේ මිතුරෙක් ව්‍යාපාරිකයෙක් තවත් විශාල ව්‍යාපාර ගන්නවක් තියෙන කෙනෙක්. විශේෂයෙන් මේ යකඩ නිෂ්පාදනය කරගෙන යනකොට ඒගොල්ලොන්ට මේ XLS සහතිකය අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ මේ වාහනේ සඳහා. ලංවා වාහනේ වෙල්ද විලඳ නම් මොන දේවල් වහලා ඇති මේ වාහනේ තියෙනවා නේද? සංස්ථා වාහනේ නේද? එතකොට මේ විවිධ මේ වාහනේ නිෂ්පාදනයේදී යකඩ කම්බි නිෂ්පාදනයේදී ඉදිකිරීම් කර්මාන්තයේදී අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයිනේ මේ සඳහා පුතේ අනිවාර්යෙන් SLS ප්‍රමිතිය ලබා ගන්න. ඉතින් ඒගොල්ලොන්ගේ සාම්පල් යවලා බැලුවා. ඒ SLS ප්‍රමිතිකරණයට අදාළ ඒවායේ තිබිය යුතු මූලද්‍රව්‍ය වල සංයුතිය හරියටම තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ඒගොල්ලෝ මුලින් මේවා නිෂ්පාදනය කරලා බෙදා හැරියා. කර්මාශාලා නිෂ්පාදනය කරලා බෙදා හැරලා ඒ කටයුතු සිදු කරා. නමුත් ඒගොල්ලන්ට මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද වහාම නිෂ්පාදන කටයුතු නතර කරන්න උනා. මොකද SLS ප්‍රමිතියට අනුකූලව ඒගොල්ලොන්ගේ නිෂ්පාදනය පවත්වාගෙන යන්න බැරි වුණා. ඉතින් අන්න ඒ වගේ. එහෙනම් අපිට දැන් අපි ආහාර නිෂ්පාදනයේදී නියමිත ආකාරයට මේ ආහාර නිෂ්පාදනයේ SLS ප්‍රමිති පිරිවිතරට අනුව අපිට ඒ අපේ නිෂ්පාදනය සකස් කරගන්න බැන්න අපිට SLS ප්‍රමිතිය ගන්න වෙන්නේ නැහැ. ඒතර විශේෂයෙන්ම මේ SLS සහතිකයක් ලබා ගැනීම ආහාර සඳහා SLS සහතිකයක් ලබා ගැනීමේදී ඒ පිරිවිතරට අනුකූල වෙන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරේ නැත්නම් අපිට මේ ප්‍රමිතිකරණය ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම ප්‍රමිති ආයතන මගින් වාර්ෂිකව ඔඩිට් එකක් කරනවා දරුවනේ. විශේෂයෙන්ම මේ සඳහා විගණනයක් සිදු කරනවා වාර්ෂිකව. ඒ වගේම වාර්ෂික ආදායම 0.05ක ප්‍රමාණයක් ප්‍රමිති ආයතනයට ගෙවන්න ඕනේ මේ SLS සහතිකකරණය සිදු කරගෙන මේ නිෂ්පාදනය සිදු කරගෙන යනකොට. රයිට්. එහෙනම් හරි. එතකොට මේ විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයේ මගින් හඳුන්වා දුන්න ප්‍රමිතිත් ආහාර පනතේ නීති රීති වලට අනුකූල වෙනවා. SLS ප්‍රමිති වලට අනුව ISO සහතික ප්‍රමිතිකරණයත් සහතිකකරණයත් පුතේ ISO සහතිකකරණයත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මගින් ලබා ගන්න පුළුවන් පුතේ ආහාර සම්බන්ධ අපි දන්නවා ISO 22000 ISO 22000 එකත් ආහාර
සම්බන්ධ කළමනාකරන තත්ත්ව කළමනාකරන පද්ධතියක් විදිහට ISO 22000 අපිට හඳුන්වන්න පුළුවන්. right ISO ප්‍රමිති සහතිකයක් තියෙනවා. මොකද ISO ඒවත් ප්‍රමිති ආයතනය මගින් ලබා ගන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. හොඳයි දරුවනේ අපි බලමු. right ආහාර පරිහරණය සම්බන්ධ නීති හා රෙගුලාසි ගැන පොඩ්ඩක් කතා කරලා බලමු පුතේ. මාතෘකාව බලන්න පුතේ. ආහාර පරිහරණය සම්බන්ධ නීති සහ රෙගුලාසි ගැනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. හොඳයි දුවේ පුතේ. එතකොට බලන්න සමහර අවස්ථාවලදී ඔබ වෙළඳපොළින් මිලදීගත් ආහාරයක් අනුභව කිරීමෙන් රෝගී වූ අවස්ථාවක්. හොඳට බලන්න මෙහෙම දෙයක් ඔබට වෙලා තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම වෙලා ඇති. අනිවාර්යයෙන්ම ස්ථීරවම වෙලා ඇති. මොකද්ද? සමහර අවස්ථාවලදී අපි කතා කරන්න යන්නේ ආහාර පරිහරණය සම්බන්ධ නීති සහ රෙගුලාසි පිළිබඳව. ආහාර පරිහරණය සම්බන්ධ නීති තියෙනවා පුතේ, රෙගුලාසි තියෙනවා. එහෙනම් පොඩ්ඩක් බලන්න. සමහර අවස්ථාවලදී ඔබ වෙළඳපොළින් මිලදීගත් ආහාරයක් අනුභව කිරීමෙන් රෝගී වූ අවස්ථාවක්. බලන්න. ඔබ වෙළඳපොළින් මිලදීගෙන ගත් ආහාරයක් අනුභව කිරීම නිසා සරල උදාහරණයක් විදිහට මේ අපි මේ විශේෂයෙන්ම මෙහෙම හිතන්න ඔබ හෝටලයකට ගිහිල්ලා කෑම කඩේකින් කෑම එකක් කාලා ආවා. ඊට පස්සේ ඔබට අපි කියනවා වමන යනවා. වමන ගිහිල්ලා ඒ වගේම වමනේ ගියපු අවස්ථාවක් ඒ ආහාර අනුභව කිරීම නිසා ඒ වගේම බඩේ ලියාම සිදු වෙච්ච අවස්ථාවක්, උණ හිස රදේ වගේ ආහාර විස වීම වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන් පුතේ. එහෙම නැත්නම් ආහාර ෆුඩ් ඇලර්ජි එකක් වෙච්ච වෙලාවක් කසල පළු දාලා රතු වෙලා බෙල්ලේ මූණේ හැමතැනම රතු වෙලා එහෙම වෙච්ච අවස්ථාවක් මට නම් වෙලා තියෙනවා. ඔබටත් වෙලා ඇති ඒක. අන්න එවැනි අවස්ථාවක් මතක් කරගන්න දුවේ පුතේ. ඒ කියන්නේ ඔබ කෑම එකක් කාපු අවස්ථාවක්. මට එහෙම අවස්ථාවකට මම මුණ දීලා තියෙනවා. අවස්ථා කීපයකට එහෙම මුණ දීලා තියෙනවා. right ආහාර විසවීම වගේම ආහාර ඇලර්ජි වෙච්ච අවස්ථා තියෙනවා. right එහෙම දැන් ඔබටත් අනිවාර්යයෙන්ම එක අවස්ථාවක් හරි මේක වෙලා ඇති. ඕනම කෙනෙකුට ජීවිතේ මේ බඩේ ලියාමක්, වමන යාමක්, පාචනය වගේ දෙයක්, ඒ වගේම නේද මේ රතු වීම, පළු දැමීම, කැසීම වගේ දේවල් මේ අපි රෑෂ් එකක් ඇවිල්ලා තියෙන අවස්ථාවක්, වොමිට් වෙච්ච අවස්ථාවක්, ඩයරියා වෙච්ච අවස්ථාවක්, මේ අවස්ථාවකට ඔබ මුණ දීලා තියෙන පුළුවන් අනිවාර්යයෙන්. right එක්තරා අවස්ථාවකදී මාළු බිත්තර අනුභව කිරීමේ හේතුවෙන් මට වොමිට් වුණා. වමනේ ගිහිල්ලා සෑහෙන වතාවකට වමනේ ගිහිල්ලා ඒක ශරීරයේ තියෙනකම යනවා. වොමිට් වෙනවා. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ආහාර ආසාත්මිකතාව වෙච්ච අවස්ථාවුත් සමහර අවස්ථාවල එහෙම තියෙනවා. හරි. එතකොට එහෙනම් අවස්ථාවක්. ඒ වගේම ආසාත්මිකතාව ඇති වූ අවස්ථාවක් හෝ විෂ වූ අවස්ථාවක්. ආහාර විෂ වෙච්ච අවස්ථාවක් ඇති ඔබට. අර පළු දැවීම, කැසීම ඒ වගේ අවස්ථා වගේම මේ වමනේ ගියපු අවස්ථා, බඩේ අජීර්ණ ඇති වෙච්ච අවස්ථා, හිස රදේ, වමනේ ඔක්කාරය වගේ දේ වෙච්ච අවස්ථා, ආහාර විෂ වෙච්ච අවස්ථාවකට මුහුණ දුන්න ගැටලු ඔබට මතක ඇත. ඇත්තටම මතකයි. ඔබටත් මතකයි. right එතකොට එවැනි අවස්ථාවකදී පාරිභෝගිකයාට ඇති වූ හානිය පිළිබඳ පැමිණිලි කර සිදු හානිය පියවාගත හැකි මාර්ගයක් තිබිය යුතුයි. ඔව්. ඔබ එහෙම හානිය පියවගත්තද? මං හානිය පියවගත්තෙත් නැහැ. ඔබ දැනගෙන හිටියද මේ සඳහා අපිට අවස්ථාවක් තියෙනවා කියලා? අනිවාර්යෙන්. එහෙනම් මතක තියාගන්න ඕනේ අපිට මේ වාගේ අපි ගත්ත වෙළඳපොළින් මිලදී අරගෙන අනුභව කරපු හැබැයි ආහාරයේ ලේබල් එකක්වත් ඇසුරුමක්වත් මොකක්වත් නැත්නම් අපිට ඒක දැනුවීමක් කරන්න විදියක් නැහැ. නිකන් shopping එක දාගෙන ආපු එකක් නම් ඔබ කිසිම ප්‍රමිතියක් නැතුව ඔබ මිලදී ගත් එකක් නම්, ප්‍රමිතියකට නැතුව තියෙන ආහාරයක් නම් ඔබ මිලදී ගත්තේ මාර්ගය අලෙවි කරන එකක් නම් මේකේ ලේබල් එකක්වත් කල්ලිකුත් වීම දිනයක්, නිෂ්පාදිත දිනයක් නිෂ්පාදිතයාගේ නම, ලිපිනය, කාණ්ඩාංකය මෙවැනි දේවල් නැති සෞඛ්‍ය ආරක්ෂිත නොවූ ආහාර නම් මිලදී ගන්න එපා දරුවනේ කොහෙත්ම. right විශේෂයෙන්ම මාර්ගවල දෙපස මාර්ගවල තියාගෙන ඉන්න දේවල්, මේ ආවරණ රහිත දේවල්, පාරවල ගෙනින ඔය ආහාර වර්ග තියෙනවා. ඉතින් ඔබ ඒක අපිට highlight කරලා කියන්න බෑ මේවා මෙහෙමයි කියලා. මේ කියන්නේ මේ ඔබ තීරණය කරන්න ඕනේ. ඔබ මේ දේවල් ඉගෙන ගත්තාම ඔබේ සහෝදරයන්ට, ඔබේ ඥාතීන්ට, දරුවන්ට, ඔබේ මේ නංගිලා මල්ලිලාට අපි විශේෂයෙන් කියන්නේ දරුවන්ට මේකෙදි ඔබ අනිවාර්යයෙන්ම දරුවනේ ඔබ තීරණය කරන්න ඕනේ මේ මොනවද අපි සුදුසු මිලදී ගත සුදුසු සහ නුසුසු දේවල් මොනවද කියලා ගත්තාම ඉතින් ඒක නිසා ඒවා තෝරා බේරගෙනයි මිලදී ගැනීම සිදු වෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ ඇති වෙච්ච ෆුඩ් ඇලර්ජි එකක්, ෆුඩ් පොයිසනින් එකක්, ඒ කියන්නේ ආහාර විෂ වීමක් නිසා යම් කිසි ආහාරයක් අනුභවය නිසා ඇති වෙච්ච රෝගාබාධයක් නිසා අපේ කාලය අපත යන්න පුළුවන්. අපි දවස් ගාණක් රෝහල්ගත වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපිට මේ රෝගී වෙච්ච අවස්ථා දවස් ගාණක් රෝහල්ගත වෙච්ච නිසා රැකියාව හිමි වෙන්න පුළුවන්. අපිට වැටුප් නැති වෙලා යන්න පුළුවන්.
ඒ නිසා අපිට වෙච්ච මේ හානි අලාභේ රයිට් එහෙනම් හරිද මේ දේවල් අපිට හානිය පිළිබඳව පැමිණිලි කරලා සිදු හානිය පියවගත හැකි මාර්ගයක් තියෙන්න ඕනේ පුතේ රයිට් අපිට මේවා අනිවාර්යෙන් ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන්න පුළුවන් පුතේ ඒ හරහා අපිට මේ කටයුතු සම්බන්ධ නීතිමය පියවර ගන්න පුළුවන් හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා ඒ නිසා වැඩිපුරම පාරිභෝගික ආරක්ෂාව තහවුරු වන අන්දමින් මේ ආහාර නිෂ්පාදනය කරලා තියෙන්න ඕනේ නැත්නම් ඒවා සඳහා අපිට විශේෂයෙන් පැමිණිලි කරන්න හැකියාවක් තියෙනවා ආයතන තියෙනවා රයිට් හරි එතකොට මේ සඳහා ආහාර පරිහරණය පිළිබඳ නීති හා රෙගුලාසි වැදගත් වෙනවා එහෙනම් ආහාර පරිහරණය සම්බන්ධ නීති හා රෙගුලාසි වැදගත් වෙන්නේ එහෙනම් මේවා පැහැදිලිවම ආහාර පනතේ සඳහන් වෙලා තියෙනවා 1982 අංක 26 දරන ආහාර පනත වරහන් ඇතුළේ අපි කිව්වා මේක 1991 සංශෝධිතයි කියලා. හොඳයි දරුවෝ ඉදිරියට යන්න. හරි. ආහාර සම්බන්ධ නීති සහ රෙගුලාසි වල අවශ්‍යතාවය නැවතත් අපි කතා කරන්නේ. මේ ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි අවශ්‍ය වෙන්නේ ඇයි? මොකද්ද මේ අවශ්‍යතාවය කියන එක අපි දැන් සලකා බලන්න යනවා පුතේ. ඇයි අපිට ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි අවශ්‍ය වෙන්නේ? එකක් නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට එකතු වීම වැළැක්වීම ආහාර සම්බන්ධ පනතක් තියෙනකොට ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි තියෙනකොට නුසුදුසු ආහාර වෙළඳපොළට එන එක නතර වෙනවා පාලනය වෙනවා මොකද එහෙම නිෂ්පාදන සිදු කරොත් ඒගොල්ලන්ට මේ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා නඩු යන්න වෙනවා නිෂ්පාදන තහනමකට ලක් වෙනවා පුතේ රයිට් එතකොට එහෙනම් නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට එකතු වීම වළකිනවා පුතේ මේ ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි පැවතීම එකක්. ඒ වගේම තත්ත්වයේ බාල කරන ලද ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට පැමිණීම වළකිනවා. තත්ත්වයේ බාල කරන ආහාර ද්‍රව්‍ය විදිහට අපිට කියන්න පුළුවන් පුතේ මිරිස් කුඩු වලට ගඩොල් කුඩු මුසු කරලා තිනවා. සමහරු මේ දේවල් කියපුවම hina වෙනවා. එහෙම කොහොමද මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාලා කන්නේ? ඉතින් නමුත් මේ දේවල් මේ කට කහනවට නිකම් මේවා දාලා මේ වචනෙට කියපු දේවල් නෙවෙයි. මේවා රස පරීක්ෂණ මගින් රස පරීක්ෂාවකට ලක් කරලා මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දාලා තිබුණා කියලා තහවුරු කරගත්ත දේවල්. මේවා පිළිබඳව සමහර පුද්ගලයෝ තර්ක කරනවා මේ ව්‍යාපාරවල ඉන්න අය. මගෙත් එක්ක තර්ක කරලා තියෙනවා අපි මේවා කියනකොට. අපි මේවා උගන්වනකොට මේවා අහලා දැකලා අපිත් එක්ක තර්ක කරනවා මොන පිස්සුද කොහෙද මේවට ගඩොල් කුඩු දාන්නේ. ඉතින් ඒවා හොයාගත්ත දේවල් එක්ක ඒ වගේ දේවල් එක්කම මම ඒගොල්ලන්ට හරියටම පෙන්නලා දෙනවා මෙන්න. එහෙනම් මතක තියාගන්න මේ දේවල් මේ කට කහනවට නිකම් බොරුවට කියන වල්පල් දෙඩිවීමක් නෙවෙයි ආදරණීය දුවේ පුතේ. ඇත්තටම මේ ආහාර අපමිශ්‍රණ යටතේ මිරිස් කුඩු වලට ගඩොල් කුඩු මිශ්‍ර කරලා තිබිලා ඒවා තහවුරු කරගෙන තියෙනවා රස පරීක්ෂණ සිදු කරලා. එහෙනම් පරීක්ෂණ සාම්පල් අරන් යනවා පුතේ. හිතන්න එපා නිකම් PHI මහත්තුරු ඇවිල්ලා මේ සාම්පල් අරන් යනවා. පහුගිය කාලේ ඔබට හොඳට මතක ඇති මේ කහ අධික මිලකට කහවල මිල රුපියල් කහ කිලෝ එකක් රුපියල් 10,000ට ගිය අවස්ථාවක් තිබ්බා. අධික මිලකට කහ අලවි වුණා. ඉතින් ඒ කාලේ මේ විශේෂයෙන්ම අනිවාර්යෙන් ස්ථීරවම කහ වලට එකතු කරා. බඩේරුඟු පිටි එකතු කරා. සහල් පිටි එකතු කරා. විවිධ දේවල් වර්ණක එකතු කරලා කහ වෙළඳ පොළට ආවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබුණේ. ආහාර අපමිශ්‍රණය කියන එක පහුගිය කාලේ ජනප්‍රිය ජයටම කරගෙන ගියා. එතකොට මේ එහෙනම් මතක තියාගන්න මේ තත්ත්වයේ බාල කරන ලද ආහාර වෙළඳ පොළට පැමිණීම විශේෂයෙන් මිරිස් කුඩු වලට ඒ මිශ්‍ර කිරීම. ඒ වගේම ගම් මිරිස් ඇට වලට පැපොල්ලට මිශ්‍ර කිරීම. කිරි වලට යූරියා ජලය මිශ්‍ර කිරීම. ඉතින් මේවා අපිට ගොඩාක් අපි බලාපොරොත්තු වෙනවා මේ ආහාර අපමිශ්‍රණය කියලා එනට අපිට පාඩමක් තියෙනවා. මේ ඒකකේම අපි ඒ කොටසදී විශේෂයෙන් විස්තරාත්මකව කතා කරමු. මෙතනදී මේ ටික අපි ටච් කරනවා. එතකොට එහෙනම් මොනවද මේ தත්ත්වයේ බාල කරන ලද ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට එක එන එක වළක්වනවා මේ ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසිත එනවා. මේවා වුණොත් ඉවරයි. ඇත්තටම මේ ආහාර අපමිශ්‍රණ නිසා බරපතල සෞඛ්‍ය තරජන ගැටලු ඇති වෙනවා. පිළිකා ඇති වෙනවා. එකතු කරන රසායනික ද්‍රව්‍ය මේ ද්‍රව්‍ය නිසා පිළිකා ඇති වෙනවා. බය වෙන්න එපා මේවා වෙනම කොහොමද ගම්බිරිස් ඇට වලට පැපොල්ලට මිශ්‍ර කරලා තියෙන එක හොයාගන්නේ. ඒ වගේම ගඩොල් කොඩුව මිශ්‍ර කරලා තියෙන එක කොහොමද හොයාගන්නේ. කිරි වලට ජලය යූරියා මිශ්‍ර කරලා තියෙන හොයාගන්නේ කොහොමද කියන එක පිළිවෙලට කියලා දෙනවා ඔයගොල්ලොන්ට. මේ ආහාර අපමිශ්‍රණ තහවුරු කරගන්නේ කොහොමද? මොනවද ඒවා මගින් පැන්නගෙන සෞඛ්‍ය ගැටලු කියන එක දුවලා පුතාලත් එක්ක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගම් මිරිස් වලට පැපොල්ලට එකතු කරනවා. මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වළක්ව ගන්න පුළුවන් පොතේ අපිට ආහාර සම්බන්ධ නීති හා රෙගුලාසි පැවතුනහම. ඒකේ අවශ්‍යතාවයයි කියන්නේ. රයිට්. අපවිත්‍ර ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරන එක වළකිනවා. මේ ආහාර සම්බන්ධ රෙගුලාසි මගින් අපවිත්‍ර ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරන එක වැළකිනවා පුතේ. එතකොට අපවිත්‍ර ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරන්න ඕනේ නැහැ මේ ගඩොල් කුඩු
මිශ්‍ර වෙච්ච ඒවා, අපමිශ්‍ර වෙච්ච ඒවා, යූරියා මිශ්‍ර වෙච්ච කිරි, පැපොල්ලට මිශ්‍ර වෙච්ච ගම්බිරිස්සට, වෙනත් සහල් පිටි සහ වෙනත් කහ පැහැති වෙනත් රසායනික ද්‍රව්‍ය එකතු වුණු මොනවද? කහ කුඩු. රයිට්, කුරහන් වලට අප මිශ්‍රණය කරන ඔය ආකාරයට. එහෙනම් අපිට මේ රෙගුලාසි මගින් අපවිත්‍ර ආහාර ද්‍රව්‍ය පරිභෝජනය වළක්ව ගන්න පුළුවන්. ප්‍රමිතියෙන් තොර ආහාර වෙළඳ පොළට එන එකත් වළකිනවා එතකොට. ප්‍රමිතියෙන් තොර මේ ප්‍රමිති වලට අනුකූල නැති ප්‍රමිතියෙන් තොර විවිධ ආකලන ද්‍රව්‍ය එකතු වෙච්ච අපමිශ්‍රණ එකතු වෙච්ච ආහාර වෙළඳ පොළට එන එකත් මේකෙන් නතර වෙනවා. බලපත්‍ර රහිත ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට පැමිණීමත් වළකිනවා. මේ වෙළඳ ආහාර නිෂ්පාදනය කරන්න බෑ බලපත්‍රයක් නැතුව. ආහාර නිෂ්පාදනය කරන්න බෑ බලපත්‍රයක් නැතුව. ප්‍රදේශයේ විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය කළා ආහාර බෙදා හැරීම සිදු කරනවා නම් අලෙවි කිරීම සිදු කරනවා නම් ඉස්සෙල්ලාම ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ BR එකක් ගන්න ඕනේ. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ඕනේ. ඒ BR එක කරන්න කලින් වෙළඳ බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. නැත්නම් වෙළඳ සහතිකයේ සඳහා ප්‍රදේශීය නගර සභාවේ නැත්නම් ප්‍රාදේශ සභාවේ ලියාපදිංචියක් අවශ්‍යයි. එතකදී විශේෂයෙන්ම මේ නිෂ්පාදනයේ පරීක්ෂා කරලා බැලීම සඳහා විශේෂයෙන්ම ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ ආදායම් පාලක පරීක්ෂකවරයෙක් වගේම ඒ වගේම විශේෂයෙන්ම මේ සඳහා අනුමැතිය ලබා ගන්න ඕනේ. කවුද? ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිල්ලා පරීක්ෂා කරන්න ඕනේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන සිදුවන ස්ථානයේ. රයිට්? මහජන සෞඛ්‍ය පරීක්ෂකව වෙලා පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ අනුමැතිය ලැබුණාට පස්සේ තමයි නගර සභාවෙන් ඊට අදාළ අංකයක් ලැබුණාට පස්සේ නැත්නම් ප්‍රාදේශ සභාවෙන් ලැබුණාට තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යය හරහා BR එකක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න ඕනේ මේ නිෂ්පාදන ආහාර නිෂ්පාදනයේ තත්ත්වය පිළිබඳ ඒ නිෂ්පාදන කරන ස්ථානයේ පවත්වා ගත යුතු තත්ත්වයන් පිළිබඳව ඒගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ තමයි මේ දේවල් කරන්නේ. රයිට්? එහෙනම් මතක තියාගන්න. බලපත්‍ර රහිත ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට පැමිණීම වළකිනවා. අනිවාර්යෙන් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. අර ප්‍රමිති වලට අමතරව ආහාර පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනගෙනවා පුතේ. මේ විදිහට ප්‍රමිති පැවතීම මගින් රෙගුලාසි පැවතීම මගින් නීති හා රෙගුලාසි පැවතීම මගින් ආහාර පිළිබඳ පාරිභෝගික විශ්වාසයක් ගොඩනගෙනවා පුතේ. පාරිභෝගික විශ්වාසයක් ගොඩනගෙනවා. එතකොට පුතේ මේ ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් ස්වභාවික හෝ කෘත්‍රිම ද්‍රව්‍ය ආහාර නිෂ්පාදන වලට එකතු වීම පුතේ වළකිනවා. මොකද පුතේ කතාව? ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් ස්වභාවික ද්‍රව්‍ය තියෙනවා පුතේ ආහාර. ඒ වගේම කෘත්‍රිම ද්‍රව්‍ය ආහාර වලට නිෂ්පාදන වලට එකතු වීම වළකින්න පුළුවන්. ස්වභාවික භෞතික ද්‍රව්‍ය ආහාර වලට එකතු වෙන්න පුළුවන් පුතේ. දූවිලි වර්ග, වීදුරු කැබල විවිධ බාහිරින් එකතු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ස්වභාවිකව දේවල් දූවිලි, සුළඟ මගින් එන ශුද්‍රජීවී ආකාර ඒ දේවල් ආහාර වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම කෘත්‍රිම ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වගේ දේවල් නිෂ්පාදන වලට එකතු වෙන මේක වළකිනවා පුතේ. මේ ආහාර පිළිබඳ ඒ දේවල් අපි නිසි ආකාරව ආහාර ඒ ප්‍රමිති වලට නැත්නම් රෙගුලාසි වලට අමතරව ආහාරය සුරුම් කිරීම මගින් පුතේ ආහාර සුරක්ෂිත කිරීම මගින් සුරක්ෂිතතාවය පවත්වා ගන්න හැකියාව ලැබෙනවා අපිට මේ විශේෂ රෙගුලාසි පවත්වා ගැනීම මගින්. වැරදි ලේබල් සහිත ලේබල් නොමැති සහ කල්ලිකුත් වූ ආහාර වෙළඳ පොළට ඒමත් වළකිනවා. මොකද කල්ලිකුත් වූ ආහාර බැරි වෙලාවත් සර්විස් එකේ තිබ්බොත් කඩේ ඇතුලේ වෙළඳසැල ඇතුලේ රැක්වල අර හොඳ නිෂ්පාදනයක කල්ලිකුත් වේවා තිබ්බොත් ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම නඩු තමයි. ඉතින් බැරි වෙලාවත් ඒවා කඩේ ඇතුලේ කොතනකවත් තියාගන්න බෑ. පෙට්ටියක දාලවත් කඩේ ඇතුලේ තියාගන්න බෑ. වෙනම කල්ලිකුත් ඒවා පෙට්ටියක දාලා කඩෙන් එළිය තමයි තියෙන්නේ. කඩේ පර්මිට් එක ඇතුලේ කිසිම දෙයක් කල්ලිකුත් ඒවා තියාගන්න අයිතියක් නෑ. එහෙනම් මේ කල්ලිකුත් ඒවගේ ලේබල් එකක් වැරදිලා තිබ්බොත් සමහර දැන් ඔය ගමේ ගොඩේ කරන පැකට් කරලා අලෙවි කරන්නේ වගේ මොකක්වත් සෙල්ෆ් ලයිෆ් එකක් ඒගොල්ලෝ හිතුන දවස තමයි කල්ලිකුත් දීම දාන්නේ. ඒ වගේ සෙල්ෆ් ලයිෆ් ආයු කාලය පිළිබඳ පරීක්ෂා කරන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචරතාවයේ පරීක්ෂකවරු දාලා ඒව පරීක්ෂා කරලා බලන්නේ ඒව ආහාර සකස් කරනකොට. ඒ වගේ සාමාන්‍ය ඒගොල්ලන්ට හිතන ටයිම් මාසය අවුරුද්දක් විතර දාගන්නවා. ඊට පස්සේ අහපව කල්ලිකුත් වෙච්ච ඒවා ගෙනල්ලා කල්ලිකුත් වෙච්ච වගේ අහපව අරන් ඇවිල්ලා ඒගොල්ලෝ ඒව සවුත් වෙලා නැත්තම් නැවත ආයෙ පැක් කරනවා. එහෙමයි කරන්නේ. සවුත් වෙනකම්ම පැක් කරනවා. පුස් කනකම්ම පැක් කරනවා. ගන්න බැරි වෙනකම්ම පැක් කරනවා. එහෙමයි කරන්නේ. තත්ත්වේ. ඉතින් මේ ප්‍රමිති අරගෙන කරන ආයතනවල තමයි ඒවා නියමාකාරයෙන් නිශ්චයවීම සිදු වෙන්නේ. නමුත් ඉතින් ඒගොල්ලෝ මේ නීතියට අනුව අර රෙගුලාසි වලට අනුව මොනවා වුණත් මේවා නිෂ්පාදනය කරන්න ඕනේ. කල්ලිකුත් දිනේ නිෂ්පාදිත දිනේ නිවැරදිව සටහන් වෙන්න ඕනේ. ලේබල් වල නම් වෙනස් වෙලා තියෙන්න බෑ. දැන් වෙනත් සමහර වේ වගේ දැන් මේ ලේබලේ තියෙන නම නෙවෙයි නිෂ්පාදනය. එහෙම වැරදිලා මේව ඇතුළට දාන්න පුළුවන්. එහෙම කරන්න බෑ. පිළිබඳ ඉතාමත් සැලකිලිමත් වෙන්න. එහෙම වුණොත් නඩු. සෙල්ලන්නේ ඊට පස්සේ කෙලින්ම රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් වෙන්න පුළුවන්. ආයෙ වැඩ කරන්න බෑ. සීල් තියන්න පුළුවන්.
මොකද පාරිභෝගිකයන්ට මේ එහෙම වෙනත් දෙයක් ඇවිල්ලා ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරියට පාරිභෝගිකයට අවශ්‍ය තොරතුරු සැපීම සිදු වෙන්න ඕනේ. මේ නීති රෙගුලාසි වල අවශ්‍යතාවය ඒකයි. මොකද මේ වැරදි ලේබල් සහිත ලේබල් නැතුවත් එහෙම ඉදිරිපත් කරන්න බෑ. වැරදි ලේබල් සහිත ඒ වගේම ලේබල් නොමැති හා කල්ලිකුත්තු ආහාර වෙළඳපොළට එන එකත් පුතේ වලකිනවා මේකේ. රයිට්. මේ රෙගුලාසි මගින්. රයිට්. අපි යමු ඉදිරියට. අපි යනවා දැන් ආහාර පනතට. අපි කියවනේ ඉන්න කලබල වෙන්නේ නැතුව ආහාර පනතට යන් කියනවා. ඔන්න අපි ආහාර පනතට යනවා. එතකොට ලංකාව තුල ආහාර වලට අදාළ නීති රීති පාලනය කරන්නේ ඒ පිළිබඳ සැකසුණු ආහාර පනතක් මගින්. ෆුඩ් ඇක්ට් එකක්. මොනවද පුතේ? ලංකාව තුල ආහාර වලට අදාළ නීති රීති පාලනය කරන්නේ ඒ පිළිබඳ සැකසුණු ආහාර පනතක් මගින්. ෆුඩ් ඇක්ට් එකක් මගින්. මේ පනත සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය යටතේ තමයි ක්‍රියාත්මක. ඒක වැදගත් වෙනවා. මේ පනත ක්‍රියාත්මක වෙන්නේ දරුවනේ මෙන්න මේක. අමාත්‍යාංශය මොකද්ද පුතේ? මේ පනත ක්‍රියාත්මක වන මේ පනත සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය. සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය. මතකයි. මොකද්ද අමාත්‍යාංශය? සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය යටතේ තමයි මේ පනත ක්‍රියාත්මක. ආහාර වලට අදාළ නීති රීති සම්බන්ධයෙන් ප්‍රධාන බලධරයා කවුද? අපි කලිනුත් කිව්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ප්‍රධාන බලධරයා කවුද ආදරණීය පුතේ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි පුතේ මේ සම්බන්ධ ප්‍රධාන බලධරයා. එහෙනම් ආහාර වලට අදාළ නීති රීති සම්බන්ධ ප්‍රධාන බලධරයා වන්නේ කවුද? මෙන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මේ පනත යටතේ ආහාර ප්‍රමිති සහ රෙගුලාසි විදියට ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරනවා. මේ පනත යටතේ පුතේ ආහාර ප්‍රමිති සහ රෙගුලාසි ලෙස ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරනවා. ලබන. ඊට පස්සේ යනුවේ තත්ත්ව පවත්වා ගැනීම ක්‍රියාත්මක කිරීම නිවැරදි ආකාරයෙන් සිදු කළ යුතුයි. හොඳයි. මෙන් හරි. මොකද්ද මේකෙන් මේ පනත රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. අපි බලමු පුතේ. ශ්‍රී ලංකාව තුල ආහාර නිෂ්පාදනය මේ පනත තුල පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ සඳහා විධි විධාන පනවල තියෙනවා. මොනවද? ශ්‍රී ලංකාව තුල ආහාර නිෂ්පාදනය කොහෙද? වෙන රටවල් වල ආහාර නිෂ්පාදනය ගැන ශ්‍රී ලංකාවේ ආහාර පනතෙන් කියන්නේ නැහැ. අපේ රට තුල සිදු කරන ආහාර නිෂ්පාදන ගැන කතා වෙනවා. බලන්න. ඒක අපි හයිලයිට් කරමු පුතේ. ශ්‍රී ලංකාව තුල ආහාර නිෂ්පාදනය ආනයනය. ශ්‍රී ලංකාවට ආහාර ආනයනය කරනවා. පිටරටින් සහල් ආනයනය කරනවා. පිටරටින් තිරඟු පිටි ආනයනය කරනවා. පිටරටින් සීනි ආනයනය කරනවා. පිටරටින් බීලුණු ආනයනය කරනවා. පිටරටින් අර්තාපල් ආනයනය කරනවා. මොනවද පිටරටින් ආනයනය නොකරන්නේ? පිටරටින් පරිප්පු ආනයනය කරනවානේ. පිටරටින් හාල් මැස්සෝ ආනයනය කරනවානේ. ඇඳුයි පුතේ. මොනවද ආනයනය නොකරන ආහාර ද්‍රව්‍ය? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කරනවානේ පුතේ. උඹලකඩ ආනයනය කරනවානේ. රටේදී මිදි එදවල් ආනයනය කරනවානේ. වියලි ආහාර ආනයනය කරනවානේ. සමන් ආනයනය කරනවානේ. කිරිපිටි ආනයනය කරනවානේ. හරි. ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනය වගේම ශ්‍රී ලංකාවට සිදු කරන ආනයනය. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටින් බෙදා හැරීම. මේ දේවල් බෙදා හැරීම සිදු කරනවා. ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම කරනවා. දකුණු පළාත් ඩීලර්ස්ලා ඉන්නවා. උතුරු මැද පළාත්, උතුරු පළාත්, නැගෙනහිර, වයඹ, ඌව, සබරගමුව, බස්නාහිර. මේ දෙපළාත් වල මේ වගේ ඩීලර්ස්ලා ඉන්නවා. ඒ විවිධ ආහාර නිෂ්පාදනවල. විවිධ ආහාර සඳහා කිරිපිටි. වෙළඳ නම් කියන්න ඕනේ නැහැ. එහෙනම් බෙදා හැරීම. ඒ වගේම බෙදා හරියට පස්සේ ඒවා ඒ ප්‍රදේශවල දිස්ත්‍රික්කවල මොකද කරන්නේ? විකිණීම සිදු කරනවා. විකිණීම සිදු කරනු ලබන ඕනෑම අයෙකු එම රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරනු ලැබී. ඔන්න ඔකයි කිව්වේ. ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනය කරන පුද්ගලයෝ
ශ්‍රී ලංකාවට ආහාර ආනයනය කරන පුද්ගලයෝ. ශ්‍රී ලංකාව තුළ ආහාර භාණ්ඩ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන පුද්ගලයෝ. ශ්‍රී ලංකාව තුළ ආහාර විකිණීම සිදු කරන පුද්ගලයෝ. කාණ්ඩ 4. නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම, විකිණීම. මෙන්න මේ කටයුතු සිදු කරනු ලබන ඕනෑම පුද්ගලයෙකු පුතේ මේ නීති හා රෙගුලාසි වලට අනුව කටයුතු කරන්න ඕනේ ආහාර පනතේ. එම රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම අනිවාර්යයි, අත්‍යවශ්‍යයි. කම්පල්සරි. අනිවාර්යයි. එහෙම නොකරන පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරනවා. එහෙම නොකරන පුද්ගලයන්ට විරුද්ධව දරුවනේ නඩු පැවරීම සිදු වෙනවා ස්ථිරව. රයිට්. එහෙනම් ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනය හා ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආහාර නිෂ්පාදනය හා නිෂ්පාදන ක්‍රියාවලීන් බොහෝමයක් ආවරණය කරනු ලබන මෙම ප්‍රමිති නීතියක් බවට පත්වීමේදී සෞඛ්‍ය ආරක්ෂණය හා පෝෂණ අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශන කමිටුවක් ඉන්නවා. අන්න බලන්න. කවුද? ආහාර පිළිබඳ මතක තියාගන්න. උපදේශන කමිටුව. කොහෙද ඒගොල්ලෝ? ආහාර පිළිබඳ උපදේශන කමිටුවක් කොහෙ කට්ටියද? සෞඛ්‍ය රක්ෂණය හා පෝෂණ අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශන කමිටුව මගින් ඒවා සංශෝධනය කළා ගැසට් නිවේදනයක් මගින් විධිමත්ව ප්‍රකාශයට පත් කර. රයිට්. එහෙනම් ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනය, ඒ වගේම මේ නිෂ්පාදන ක්‍රියාවලිය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලීන් පිළිබඳව ඒවා බොහෝමයක් ආවරණය කරනු ලබන්නේ මෙන්න මේ ප්‍රමිති නීතියක් බවට පත් කරනකොට සෞඛ්‍ය ආරක්ෂණය හා පෝෂණ අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශන කමිටුවක් මගින් ඒවා සංශෝධනය කරලා ගැසට් නිවේදනයක් මගින් තමයි මේවා විධිමත්ව ප්‍රකාශයට පත් කරන්නේ. විධිමත්ව ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්නේ දුවේ පුතේ. හරි. ආහාර පාලන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම දියවන පුරා සිටින කවුද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන්නේ. අන්න ඒගොල්ලොන්ට පහුගිය කාලේ කොවිඩ් මර්ධන කටයුතු වලදී වැඩි දායකත්වයක්, වැඩි කැපවීමක් කරපු කණ්ඩායමක් විදිහට අපිට ශ්‍රී ලංකාව පුරා අනිවාර්යයෙන්ම මේ ගෞරවය ප්‍රණාමයේ හිමිය යුතු පුද්ගලයන් තමයි පුතේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. කවුද? PHI මහත්තුරු. PHI මහත්තුරු. Public Health Inspector. නේද? PHI මහත්තුරු. නේද පුතේ? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ටික අපේ රටේ. PHI මහත්තුරු ටික. එහෙනම් ආහාර පාලන වැඩපිළිවෙල නැංවීම, ක්‍රියාවට නැංවීම මෙන්න මේ කටයුත්ත දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන්නේ. ඒගොල්ලෝ තමයි පුතේ මේ හෝටල් ගිහිල්ලා වැටලීම් සිදු කරන්නේ, මේ ආහාර නිෂ්පාදනය කරන ස්ථානවල විවිධ ආහාර අලවියට තියලා තියෙන ඇතැම් කඩ, පොඩි පෙට්ටි කඩේ ඉඳන් සුපර් මාකට් දක්වා මේගොල්ලෝ හැම තැනටම යනවා. මේගොල්ලෝ යට තියෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තුරු තමයි මේ කාර්යය කරන්නේ. ඉතින් වඩා හොඳින් මේ කාර්යය කරන මහත්තුරු ඉන්න. කීප දෙනෙක් ඒ අතරතුර ඉතින් කොහෙත් ඉන්නවනේ. ඒවා නොසලකා හැරලා කරන කට්ටිය. රයිට්. හරි. එතකොට විශේෂයෙන් මේක තව දෙයක් මතක් වෙනවා මෙතනදී මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ගැන කතා කරනකොට. හරි. එතකොට විශේෂයෙන්ම ඒගොල්ලෝ ලොකු කැපකිරීමක් කරනවා දුවේ පුතේ මේ දේවල් ජීවිත අවදානම් පව සමහර අයට තියෙනවා. මේගොල්ලෝ එක සැරයක් ඔබට මතක ඇති ජනමාධ්‍ය මේක ඉතාම හොඳින් රූපවාහිනී මාධ්‍යවල සහ සියලු
මුද්‍රිත මාධ්‍යවල ඒ වගේම මේ අනිකුත් මාධ්‍යවල රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය තුල මේ ප්‍රචාරය ගියා දීර්ඝ වශයෙන් මේ කතා කරා එක පහුගිය වකවානුවේ කාලයකදී මේ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ හෝටල් වලින් විශේෂයෙන්ම සහ තොග වෙළඳ සැල් වලින් ගබඩා වලින් මේ නරක් වූ ආහාර කොත්තු රොටි කපලා සම්පූර්ණ විශාල ප්‍රමාණයක් උරවල දාලා තිබිලා පුස්කාපු කොත්තු රොටි ඒ වගේම මේ සෝස් විවිධ ගම් වර්ග දාලා සකස් කරන ලද සෝස් අපමිශ්‍රණය කරන ලද කහ අපමිශ්‍රණය කරන ලද මිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේම හෝටල් වල ගිහිල්ලා පරීක්ෂා කරලා බලනකොට ඒ වගේ ශීතකරණ අපවිත්‍ර වූ ශීතකරණ වල පණුව ගහපු කුණු වෙච්ච ආහාර ද්‍රව්‍ය එක්කම තමයි හොඳ ආහාර ද්‍රව්‍යයක් ගබඩා කරලා තියෙන්නේ. ඒ තාම අපිරිසුදු තත්ත්වයේ මේ ආහාර නිෂ්පාදන කටයුතු සිදු කරනවා. අර කිසිම ප්‍රමිති වලට අනුකූල තත්ත්වයක් කිසි දෙයක් නැහැ. ඉතින් මේ දේවල් කටයුතු ඉතාම ජීවිත තරජන පවා තියාගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු දිවයින පුරා මේ කටයුතු සිදු කිරීම ආහාර පිළිබඳව ආහාර පාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක නැංවීමට දියවර පුරා සිටින කවුද පුතේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් විසින් තමයි පුතේ මේ දේ සිදු කරනු ලබන්නේ. එතකොට මේ යටතේ ආහාර සැකසීමේ නිෂ්පාදනාගාර ආහාර තොග සහ සිල්ලරට විකුණන වෙළඳසැල් ආපනශාලා ආදී අදාළ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලබනවා. PHI මහත්වරු විසින් පරීක්ෂාවට ලක් කරන තැන් මොනවද පුතේ? PHI මහත්තුරු මම ඒ ටික මුලින් කිව්වා. දැන් අපි නෝට් එකේ තියෙන ටිකත් බලමු. PHI මහත්තුරු අනිවාර්යයෙන්ම ආහාර සැකසීමේ නිෂ්පාදනාගාර මොනවද පුතේ? ආහාර සැකසීමේ නිෂ්පාදනාගාර ආහාර තොග සහ සිල්ලරට විකුණන වෙළඳසැල් පුතේ. ඊළඟ මේ වගේ සාම්පල් නියදී අරගෙන යනවා. ආපනශාලා මේ හෝටල් ආපනශාලා ආදී මේ අදාළ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන. එහෙනම් PHI මහත්තුරු විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන ස්ථාන ඔබ දැන් දන්නවා දැන්ටම. හොඳයි අපි ඉදිරියට යමු. හරි. ඒකෙදී බැරි වෙලාවත් සැක කටයුතු මොන හරි තිබ්බොත් මොකද කරන්නේ? මේගොල්ලෝ සාම්පල් අරන් යනවා. අලුතින් වෙළඳ පොළට නිෂ්පාදනයක් ඇවිල්ලා තිබ්බොත් හාල් පව අරන් යනවා. සාම්පල් අරන් යනවා. අලුතෙන් ආපු තේකොළ මිරිස් කුඩු හාල් සාම්පල් අරන් යනවා. රස පරීක්ෂණ සඳහා අරන් යනවා. කෑම පව සාම්පල් අරගෙන යනවා. කුළු බඩු ධාන්‍ය වර්ග නිෂ්පාදන අලුතෙන් නිෂ්පාදනය කරලා කෙලින්ම සාම්පල් අරන් යනවා. ඒගොල්ලෝ හිතිච්ච එක අරන් යනවා බලලා. සැක කටයුතු යමක් තියෙනවා කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම සාම්පල් අරන් ගිහලා පරීක්ෂණ කරනවා. රයිට්. එහෙනම් එහිදී සැක කටයුතු යමක් ඇතොත් නියැදි ලබාගෙන අන්න බලන්න සාම්පල් අරගෙන නියැදි ලබාගෙන ඒවා විශ්ලේෂණය සඳහා මතකද මං කොහාටද දෙන්නේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා යම් වරදක් ඇතොත් අනිවාර්යයෙන්ම ස්ථීරවම අදාළ පුද්ගලයන්ට නඩු පවරනවා. ආහාර අපමිශ්‍රණයක් එහෙම වෙලා තිබුණොත් බැරි වෙලාවල් අනිවාර්යෙන් ස්ථීරව මේ පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරනවා. රයිට්. එහෙනම් එහිදී සැක කටයුතු යමක් ඇතොත් නියැදි ලබාගෙන සාම්පල් අරන් ඒවා විශ්ලේෂණය සඳහා යවන්නේ කොහාටද? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා යම් වරදක් වෙතොත් අදාළ පුද්ගලයන්ට නඩු පවරනු ලැබේ. යම් කිසි වරදක් තිබ්බොත් කෙලින් මේගොල්ලන්ට නඩු දානවා. වරදක් තිබ්බොත් කෙලින් මේගොල්ලන්ට නඩු පැවරීම සිදු කරනවා. මතක තියාගන්න. රයිට්. හරි. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආහාර පිළිබඳව 1980 අංක 26 දරන ආහාර පනත. රයිට්. ඒකත් මතක තියාගන්න. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන පුතේ ආහාර පිළිබඳව 1980 අංක 26 දරන ආහාර පනත. ෆුඩ් ඇක්ට් එක. මේක 1991 සංශෝධිත එක තමයි භාවිතා කරන්නේ. ඒකත් මතක තියාගන්න. 1991 සංශෝධිතයි. ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන ආහාර පනත. මේ පනත මගින් විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය, ආහාර ආනයනය කිරීම, පිටරටින් ගෙන්වන එක, අංක 3 ආහාර විකිණීම, අංක 3 ආහාර විකිණීම, අංක 4 දරුවනේ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, ඩිස්ප්ලේ කරලා තියෙන එක. අංක 5 ස්ටෝරේජ්,
ගබඩා කිරීම ආහාර. අංක 6 ආහාර ප්‍රවාහනය කරන්නේ කොහොමද? ඒවටත් විධිවිධින සකස් කළ විධිවිධානය දාලා තියෙනවා. අංක 6 ප්‍රවාහනය right සම්බන්ධව කටයුතු කරනවා මේ පන තමයි. right කරුණු 6ක් කිව්වා. ආහාර නිෂ්පාදනය, ආහාර ආනයනය, ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, ආහාර ප්‍රවාහනය, ආහාර ගබඩා කර තැබීම පිළිබඳව සම්බන්ධව මේ ආහාර පනත මගින් කටයුතු සිදු කරනු ලබනවා දුවේ පුතේ. right ආහාර පනතේ ප්‍රධාන විධිවිධාන වලට යම් පුතේ අපි. right ඊට පස්සේ මේ 1980 අංක 26 දන්න ආහාර පනත 1991 සංශෝධිත පනතයි පුතේ භාවිතා වෙන්නේ. ඔබට අවධාරණය කරනවා සොයන් අධ්‍යයනය කරන්න. right එතකොට ආහාර පනතේ ප්‍රධාන විධිවිධාන වලට ගිහපුවාම පුතේ මෙම පනත මගින් පහත සඳහන් ලෙස මොනවද ආහාරවල තත්වය වෙනස් කරලා ඇත්නම් ආහාරයේ තත්ත්වය වෙනස් කර ඇත්නම් නිෂ්පාදනය, විකිණීම, ආහාර ආනයනය කිරීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, එහෙම නැත්නම් ගබඩා කිරීම සහ බෙදා හැරීම සිදු නොකළ යුතුයි. ආහාර පනතේ විධිවිධානට අනුව මේ පනත මගින් පහත සඳහන් ලෙස ආහාරවල තත්ත්වය වෙනස් කර තියෙනවා නම් ඒ නිෂ්පාදනය ඒවා නිෂ්පාදනය කිරීම, විකිණීම, ඒ වගේම ආනයනය කිරීම නිෂ්පාදන, ඒ වගේම විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම නොකළ යුතුයි. ඩිස්ට්‍රිබියුට් කරන්න බෑ. ස්ටෝරේජ් කරන්න බෑ, සේල් කරන්න බෑ, ඉම්පෝර්ට් කරන්න බෑ, ප්‍රොඩක්ෂන් එකක් කරන්න බෑ. ඩිස්ප්ලේ කරලා තියන්නත් බෑ අඩුම තරමේ. විකිණීම සඳහා ප්‍රදර්ශනය ඩිස්ප්ලේ කරනවා කියන්නේ ඩිස්ප්ලේ කැබිනට් වල එහෙම දාලා තියෙන්නේ ඩිස්ප්ලේ කරන්නත් බෑ. මොන වගේ දේවල්ද? right එක මිනිස් පරිභෝජනයේ නොසුදුසු ආහාර නිෂ්පාදනය කරන්න බෑ, ආනයනය කරන්න බෑ, විකිණීම කරන්න බෑ, විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන්න බෑ. ඒ වගේම right ගබඩා කිරීම සහ බෙදා හැරීම සිදු කරන්නත් බෑ. distributing and storage ගබඩා කිරීමට කියන storage distribute කරන්නත් බෑ, බෙදා හැරීම කරන්නත් බෑ. මොනවද? මිනිස් පරිභෝජන නුසුසු ආහාර. තත්ත්වය බාල කරන ලද ආහාර, ක්වොලිටි එක බාල කරන ලද ආහාර නිෂ්පාදනය කරන්නත් බෑ, ආනයනය කරන්නත් බෑ, විකිණීමත් බෑ, විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන්නත් බෑ, බෙදා හැරීම සිදු කරන්නත් බෑ, කොහෙවත් ගබඩා කරලා තියන්නත් බෑ. ඒකයි පිටිකොටුවේ ගබඩා කරලා තිබ්බේ ඇල්ලුවේ. කුණු වෙච්ච පාන් පිටි, බීලුණු, නරක් වෙච්ච බීලුණු, සහල්, සීනි තොග මතකද ගබඩා කරලා තියලා ඇල්ලුවා. එහෙම කරන්නත් බෑ. හරි. වත්තල පැත්තෙන් පෑලිය ගොඩ පැත්තෙන් ඔබට මතක ඇති. කුණු වෙච්ච පණුව ගහපුවා පිටකොටුවේ තිබ්බ කොත්තු මතකද? කොත්තු රොටි කපලා තිබ්බේ ඔහෙ. right. අප මිශ්‍රණය වෙච්ච කහ. එතකොට ආහාරයක් තුල එම ආහාරයේ සෞඛ්‍යයට හානිකර බවට පත්වන යම් ස්වභාවික වූ කෘත්‍රිම අන්තරාදායක ද්‍රව්‍යයක් අඩංගු වෙලා තිබ්බොත් ආහාරයක් තුල එම ආහාරය සෞඛ්‍යයට හානිකර බවට පත්වන යම් ස්වභාවික වූ කෘත්‍රිම අන්තරාදායක ද්‍රව්‍යයක් අඩංගු කරලා තිබ්බනම් එවැනි ආහාරයකුත් නිෂ්පාදනය කරන්න, ආනයනය කරන්න, විකුණන්න, විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන්න, ඩිස්ට්‍රිබියුට් කරන්න, කියන්නේ බෙදා හැරීම කරන්න, ගබඩා කිරීම සිදු කිරීම කිසි විටකවත් කිසිම ආකාරයකින් සිදු කරන්න අයිතියක් නැහැ. right. ආහාර විධිවිධාන වලට පටහැනි යම් ද්‍රව්‍යයක් අඩංගු කරලා තියෙන ඇති ආහාර. මොකද්ද පුතේ? ආහාර විධිවිධාන වලට පටහැනි යම් ද්‍රව්‍යයක් යම් කිසි ආහාරයක අඩංගු කරලා තියෙනවා නම් ඒ අඩංගු ආහාර එවැනි ආහාර නිෂ්පාදනය කරන්නත් බෑ, එවැනි ආහාර ආනයනය කරන්නත් බෑ, එවැනි ආහාර විකිණීම සිදු කරන්නත් බෑ.
අඩුම තරමේ විකිරීම සඳහා ප්‍රදර්ශනය කරලා තියන්නත් බෑ. රට පුරා බෙදා හැරීම කරන්නත් බෑ. ගබඩා කරලා තියන්නත් බෑ. කෙලින්ම නඩු පවරන්න පුළුවන් ඒවට සීල් තියලා. ඒ වගේම පනතේ නීති රීති උල්ලංඝනය කරමින් ආහාර නිෂ්පාදනය කරන්න බෑ. පනත නීති රීති උල්ලංඝනය කරමින් ආහාර ඉම්පෝර්ට් කරන්න බෑ. පනත නීති රීති උල්ලංඝනය කරමින් ආහාර විකුරන්න බෑ. පනත නීති රීති උල්ලංඝනය කරමින් ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශනය කරලා තියන්න බෑ. පනත නීති රීති උල්ලංඝනය කරමින් ආහාර බෙදා හැරීම කරන්නත් බෑ. පනත නීති රීති උල්ලංඝනය කරමින් මොකද කරන්න බැරි? ආහාර ස්ටෝරේජ් කරලා තියන්නත් බෑ. ගබඩා කරලා තියන්නත් බෑ. යම් ආහාරයක් සනීප ආරක්ෂාවට සැනිටරි එකට අහිතකර තත්ත්ව යටතේ නිෂ්පාදනය කිරීම, සූදානම් කිරීම හා පරිරක්ෂණය කිරීම කරන්නත් බෑ. යම් ආහාරයක් සනීප ආරක්ෂාවට අහිතකර තත්ත්ව යටතේ නිෂ්පාදනය කිරීම, සූදානම් කිරීම හා පරිරක්ෂණය කරන්න බෑ. එහෙම කරපු ආහාර අපි අර කියපු ක්‍රමවලට කටයුතු කරන්න බෑ. යම් ආහාරයක ස්වභාවය, නේචර් එක, වැලියු එක, කන්ටෙන්ට් එක, සංයුතිය, තත්ත්වය සම්බන්ධයෙන් නොමග යවන සුළු රැවටෙන හෝ වැරදි හැඟීමක් ඇතිවන ආකාරයට සකස් කරන්නත් බෑ. යම් කිසි ආහාරයක ස්වභාවය, නේචර් එක, වැලියු එක, කන්ටෙන්ට් එක, අන්තර්ගත ඒවායේ සංයුතිය, ඒ වගේම ආහාරයේ තත්ත්වය සම්බන්ධයෙන් දරුවනේ නොමග යවන සුළු පාරිභෝගිකයා රැවටෙන හෝ වැරදි හැඟීමක් ඇතිවන ආකාරයට සකස් කරන්නත් කිසිම ඉඩක් නෑ. එවැනි ආකාරයට සකස් කරන ලද ආහාර ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ඒ වගේම නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමත් කිසිම ආකාරයකින් කිසිදු ආකාරයකින් මේ පනතට අනුව තහනම් කරලා තියෙන්නේ සිදු කරන්න බෑ. පාරිභෝගික ආරක්ෂාව සඳහායි පුතේ මේ සියලු කටයුතු සිදු කරලා තියෙන්නේ. ජනතාවගේ පාරිභෝගිකයාගේ සුරක්ෂිතභාවය, සෞඛ්‍ය ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් මේ පුතේ මේ කටයුතු කරලා තියෙන්නේ පාරිභෝගික ආරක්ෂාව උදෙසා. පාරිභෝගිකයාගේ ආරක්ෂාව උදෙසායි දුවේ පුතේ මේ කටයුතු සිදු කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු ආහාර පනතේ මූලික කොටස් ටික මොනවද කියලා. අපි බලන්න යන්නේ ආහාර පනතේ මූලික කොටස් වල ආවරණ සීමා ටික. 1980 අංක 26 දරන ආහාර පනත 1991 යලි සංශෝධනය වෙනවා පුතේ, මතක තියාගන්න. ඔබට ඒක ස්වයං අධ්‍යයනය කරවන්න ඕනේ. අනිවාර්යෙන් ඔබ මේ පනත ඩවුන්ලෝඩ් කරගෙන ඒක මේ අදාළ පනතේ අපි මේ කටයුතු වලට අපි මේ කියපු ඒවාට අදාළ ටික අධ්‍යයනය කරන්න පුතේ. අතිශයින් වැදගත් වෙනවා ඔබට ඒක. එතකොට පළමු කොටස හරි මේ ආහාර පනතේ මූලික කොටස් ආවරණ වෙන සීමා ටික, ලිමිට්ස් ටික. පනත යටතේ අදාළ ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තහනම් නෛතික තොරතුරු තමයි මේකේ දක්වලා තියෙන්නේ. නීතිමය තොරතුරු මොනවද? මේ ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තහනම් කරලා තියෙන දේවල්. නීතිමය තොරතුරු තමයි පුතේ මේ ඒ කොටස යටතේ පනතේ අන්තර්ගත අඩංගු කරලා තියෙන්නේ. මොනවද පුතේ? පනත යටතේ අදාළ ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තහනම් නෛතික තොරතුරු තමයි මේ යටතේ දක්වලා තියෙන්නේ. අපි ඒව රතු පාටින් දාමු. ඒ තරම්ම වැදගත්. ඒ තරම්ම අතිශය වැදගත්. ඒ නිසා අපි යනවා රතු පාට. මොනවද? ඒ කොටස පනත යටතේ අදාළ ආහාර ද්‍රව්‍ය සම්බන්ධ තහනම් නෛතික තොරතුරු දක්වලා තියෙනවා. මෙහිදී ක්‍රියාත්මක විය යුතු අයුරු, ආනයන අපනයන තත්ත්ව සහ ක්‍රියාවලි සම්බන්ධව අදාළ තහනම් නියෝග මෙම කොටස යටතේ විස්තර කරනු ලැබේ. කැපිටල් A කියන පනතේ පළමුම කොටස යටතේ විස්තර කරලා තියෙන්නේ මේක ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය, ආනයන අපනයන තත්ත්ව, ඉම්පෝර්ට් කරනකොට එක්ස්පෝර්ට් කරනකොට අනුගමනය කළ යුතු තත්ත්ව සහ ඒ අදාළ ක්‍රියාවලි සම්බන්ධව තහනම් නියෝග තමයි මේ කැපිටල් A කියන පළවෙනි කොටස මගින් ආවරණය වෙන්නේ. රයිට්. ආහාර පනතේ මූලික කොටසේ ආවරණ සීමායි කතා කරන්නේ. පළමු කොටස A. B කොටස, කැපිටල් B කොටස. මේ කොටස යටතේ ආහාර පනතේ ක්‍රියාත්මක කිරීමේ
පරිපාලන ව්‍යුහය ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ට්‍රක්චර් එක පිළිබඳවයි පැහැදිලි කරන්නේ. එහෙනම් මෙම කොටස යටතේ ආහාර පනත ක්‍රියාත්මක කිරීමේ මොකද්ද? පරිපාලන ව්‍යුහයයි පැහැදිලි කරන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ට්‍රක්චර් එක පනතේ කැපිටල් B දෙවන කොටස මගින් මේකේ මූලික විදිහට පුතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් යුතු ආහාර උපදේශන කමිටුවක් තියෙනවා. කවුද මේකේ චෙයාපර්සන්? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එහෙනම් පුතේ මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ට්‍රක්චර් එක යටතේ මූලික විදියට මේකේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් යුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් යුතු ආහාර උපදේශන කමිටුවක් තියෙනවා. මේ ආහාර උපදේශන කමිටුවේ ලීඩර් තමයි චෙයාපර්සන් තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒ වගේම මේකට රජයේ පිළිගත් අධිකාරි බලයක් ආයතන තියෙනවා. රජයේ පිළිගත් අධිකාරි බලයලත් ඔතොරිටි එක තියෙන රජයේ පිළිගත් අධිකාරි බලයලත් ආයතන. right. ඒ වගේම අධිකාරි බලයලත් නිලධාරීන් විශේෂයෙන් බලය පවරනු ලැබූ නිලධාරීන් පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් පුතේ මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම දුවේ පුතේ ආහාර පනත යටතේ නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීමේදී මෙහි දක්වලා තියෙන පරිපාලන රටාව ඉතාමත්ම වැදගත්. මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් රටාව. ආහාර පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ගයකට යනකොට මේකෙදි පුතේ මේ දක්වලා තියෙන පරිපාලන රටාව ඉතාමත්ම වැදගත් වෙනවා. අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ. right. තුන්වන කොටස තෙවන කොටසට අපි යන්නේ පුතේ. C කොටසට අපි යන්නේ. එතකොට පනත යටතේ වැරදිකාරයෙකු වන අයෙකුට පුතේ මේ පනත යටතේ ඔය කියපු දේවල් වලට විරුද්ධව පටහැනිව ක්‍රියා කරන, පටහැනිව ආහාර නිෂ්පාදනය සිදු කරන, පනතේ අදං කරුණු වලට පටහැනිව ආහාර ආනයනය සිදු කරන, ආහාර ද්‍රව්‍ය අපනයනය සිදු කරන, ඒ වගේම ආහාර වෙළඳාම නැත්නම් විකිණීම සිදු කරන අය, ආහාර විකිණීම සඳහා ප්‍රදර්ශනය කරලා තියෙන ආහාර බෙදා හැරීම කරන අය මීට විරුද්ධව, ඒ වගේම ආහාර ගබඩා කරලා තියෙන අය මීට විරුද්ධව. අන්න පනත යටතේ වැරදිකරකු වන අයහට C කොටසෙන් පුතේ පනත යටතේ වැරදිකරකු වන අයහට ක්‍රියාත්මක කළ යුතු නෛතික පිළිවෙත් මෙම කොටසට ඉතා පැහැදිලි ලෙස අන්තර්ගත කොට ඇත. මේ කොටසේ ආහාර පනත තුන්වන කොටසට පුතේ යම් කිසි හේතුවක් නිසා මේවාට පටහැනිව විරුද්ධව කටයුතු කරන වැරදි යමක් කරන කෙනෙකුට වැරදිකරුවෙක් කියලා අපි කියනවා. අන්න එවැනි කෙනෙකුට ක්‍රියාත්මක කර යුතු නීතිමය පිළිවෙත් මේ කොටසේ ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ නිවැරදි ක්‍රියාමාර්ගය මෙමගින් විස්තර කරලා තියෙනවා. නඩුමගට යනවා නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒකේ නිවැරදි ක්‍රමවේදය මේ C කොටස තුල පුතේ අන්තර්ගතව තියෙනවා. අන්තර්ගත කරලා තියෙනවා. right. D කොටස නැත්තම් හතරවෙනි කොටසට පුතේ අපි යන්නේ. හතරවෙනි කොටසේ මේ කොටස ආහාර පනතේ අවසන් ප්‍රධාන කොටස. අන්න බලන්න. හතරවන කොටස නැත්තම් D කොටස තමයි පුතේ ආහාර පනතේ අවසන් නැත්තම් ප්‍රධාන කොටස වන අතර මේකෙදි අපි ටික ලියමු. D කොටසේ පුතේ අපි ලියමු මගින් ආහාර ඇසුරුම් කිරීම වැදගත් දේවල් පමණයි පුතේ ලියන්නේ. අතිශයින්ම වැදගත්. ඒවා අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ. ආහාර ඇසුරුම් කිරීම මේක අවසන් කොටස පුතේ. ආහාර පනත දී කොටස අවසන් කොටස පුතේ. එමගින් ආහාර ඇසුරුම් කිරීම පුතේ. ඒ වගේම පුතේ ලේබල් කිරීම, ආහාර ලේබල් කිරීම පුතේ හරි සම්බන්ධය. පැකින් ඇන් ලේබලින් පුතේ මේ කොටස ආහාර පනතේ අවසන් කොටස පුතේ. මේක තමයි D කොටස නැත්තම් හතරවන කොටස තමයි පුතේ
ආහාර පනතේ අවසන් ප්‍රධාන කොටස වන අතර පුතේ මෙම මගින් පුතේ ආහාර ඇසුරුම් කිරීම ඒ වගේම ලේබල් කිරීම සඳහා නේද පුතේ විවිධාකාරී ප්‍රමාණයන් හා බැඳුණු රෙගුලාසි අවධාරණය කරනවා පුතේ. විවිධාකාරී ප්‍රමාණයන් හා බැඳුණු රෙගුලාසි අවධාරණය කරනවා පුතේ මේ කොටස මගින් විශේෂයෙන්ම ආහාර විෂවීම් පිළිබඳ ගැටලු නිවැරදිව වාර්තාකරණය පිළිබඳව යම් කිසි ආහාරයක් ආහාර විසවීම් ආදී ගැටලු නිවැරදිව වාර්තාකරණය පිළිබඳ නීති රෙගුලාසි මෙම කොටසෙන් අවධාරණය කරනවා පුතේ. මොකද්ද පුතේ? ආහාර විෂවීම ආදී ගැටලු නිවැරදිව වාර්තාකරණය පිළිබඳව නීති රෙගුලාසි මේ අවසන් 4 වෙනි කොටස මගින් අවධාරණය කරලා තියෙනවා. හරි පුතේ? අවධාරණය කරලා තියෙනවා. රයිට්. හොඳයි පුතේ අපි දුවල පුතාලත් එක්ක මේ කොටස යටතේ විශේෂයෙන්ම කතා කරා මේ ආහාර පනත සම්බන්ධයෙන් විශේෂයෙන් නව ආහාරයක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීම ආරම්භයේදී කතා කරා නව ආහාරයක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට කලින් අපි ඒ සඳහා සිදු කළ යුතු දේවල් ඒ වගේම මේකෙදී විශේෂයෙන් ආහාර පනත යටතේ ආවරණය සීමාවන් ගැන දුවල පුතාලත් එක්ක කතා කරා අපි බලමු ඊළඟ කොටසත් එක්ක දුවේ මේ ආහාර දුවේ පුතේ මේ ආහාර ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කර යුතු ක්‍රියාවලීන් පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසේ ඊළඟට දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න.